ආයුබෝවන් ඔබ හැමදිනාටම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය වෙත සියලුම මාධ්‍යවේදී මිතුරු මිතුරෙනි. අද අපි පූර්ව දැනුම් දීමක් කරපු ආකාරයටම අප දන්නවා අප වේලාව ප්‍රමාද වෙලා අපි පටන් ගන්නවා. මොකද වෙනදාට තිබුණේ උදෑසන වරුව. නමුත් අද දවසේ සුවිශේෂයි අපිට. ඒක නිසා අපි මුලින්ම සමාවා දෙනවා සම්ප්‍රදායික වේලාව වෙනස් කර ගැනීම ගැන. මින් ඉදිරියට අපි සාමාන්‍ය පරිදි උදෑසන වරුව ඔබ වෙනුවෙන් කරන්න සූදානම්. ඒ වගේම අපි දන්නවා අපේ පුවත්පත් කලාවේදී මිතුරු මිතුරියන්ට ටිකක් කාර්යබහුල වෙනවා අද සන්ධ්‍යාව අපි පරක්කු කළොත් ඒක නිසා ඉතින් ඉක්මනින් ආරම්භයට යනවා. අද ඒ වගේම මේ සාකච්ඡාවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විසින් කතා පිටපත් ලබා දෙන්නීමක් කරන්නේ නැහැ. ඒක මම මුලින්ම මතක් කරන්න ඕනේ. වෙනදාට අපි මේක ආශ්‍රය නිර්මාණය කරන සටහනක් ඔබත් එක්ක අපි බෙදා හදා ගන්නවා. ඒ සටහන මෙවර අපි ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට මහ බැංකුව අධිපතිවරයා සහ ඔවුන්ට අදාළ අනිකුත් නියෝජ්‍ය අධිපතිවරුන් විසින් ඉදිරිපත් කරන කතාවන් වල සංක්ෂිප්ත සටහනක් අපි අපේ WhatsApp සමූහය හරහා ඔබට බෙදා හදා ගන්න සූදානම්. මොකද එහි දත්ත සියල්ල දැනගන්න පුළුවන්. ඊටත් අමතරව මේ සාකච්ඡාවෙන් අනතුරුව යම්කිසි කෙනෙකුට යම් ආකාරයක විශේෂාංගයක් වාර්තාකරණයක් අවශ්‍ය වුණොත් ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය අප ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය හරහා ඔබත් එක්ක ගොඩනගන්න සූදානම්. අපි කතාවේ ඉතා ඉක්මනින්ම මූලික හැඳින්වීම ලබා දීලා ඉන් අනතුරුව ජනමාධ්‍යවේදී මිතුරු මිතුරියන්ගේ ප්‍රශ්න ඇසීම් වලට අවස්ථාව ලබා දෙනවා. ඔබ සියලු දෙනා නැවතත් ආදරෙන් පිළිගන්නවා. අපි කෙලින්ම ප්‍රස්තුතයට යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනා දන්නවා අපි මූලික සම්මුතියක් එක්කයි යන්නේ. මෙහි යාව ජීව සමාජිකයන් නිසා අපි අලුතෙන් මතක් කරන්නේ නැහැ. නමුත් අලුතෙන් මූලික වශයෙන් අවබෝධයක් ලබා ගන්න කෙනෙක් ඉන්නවා නම් අපි ලබාගත් තෝරාගත් යෝජනා කරගත් එකඟ වෙච්ච මූලික ප්‍රස්තුතය හැරෙන්නට වෙනත් කාරණා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා ඔබට බොහෝ ගැටලු ඇති. නමුත් අද අපි කතා කරන යෝජනා කරන මේ මාතෘකාවටම මාතෘකාව සම්බන්ධවම ප්‍රශ්න අහන්නට කියලා අපි ඉල්ලීමක් කරනවා වැඩසටහන ආරම්භයට පෙර ආතුව. ඒ වගේම මාධ්‍යවේදීන්ට raise your hand කියන විශේෂාංගය හරහා ඔබට ඔබේ ප්‍රශ්නය සඳහා පොරොත්තු වෙන්නට පුළුවන්. අපි ඒ අවස්ථාව ඉතා ඉක්මනින් ඔබට ලබා දෙනවා. සියලු මාධ්‍යවේදීන්ගේ පහසුව තකා අපි ප්‍රමුඛ ප්‍රශ්නය මුලින්ම අහන්න කියලා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. එතකොට කාල වේලාව අපිට මිඩංගු කරගන්න පුළුවන්. දවත අපිට කාලය ලැබුණොත් අපේ අපර භාගයේදී ඔබට දෙවෙනි ප්‍රශ්නය සඳහා ඔබට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඒ නිසා එක් මාධ්‍යවේදියෙක් ප්‍රමුඛ ප්‍රශ්නයක් පමණක් ඉදිරිපත් කරනවා නම් ප්‍රශ්න ලැයිස්තුවක් ඇති ඔබට බොහෝ වෙලාවට. නමුත් ඒකිනුත් ප්‍රමුඛත්වය දෙනවා නම් ඔබේ ප්‍රශ්නය කුමක්ද කියා අනිත් අයට වඩාත් හොඳ සාධාරණයක් අපිට ගෙන යන්න පුළුවන්. එhmenan අපි අපේ අද කතාවට යමු. මා ඉතා ඉක්මනින් කාලය ඉතුරු කර ගන්න ඕන නිසා පිළියෙල කරගත්ත ලේඛනයක් හරහා ඔබට අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. මම හඳුන්ලා දෙන්නම් මුලින්ම අද දවසේ කවුරුන්ද අපිත් එක්ක සහභාගී වන්නේ කියා. මහ බැංකුව අධිපති අජිත් නෙවාඩ් කබ්‍රාල් මහත්මයා මේ දිනවල මාතෘකාවක් කොයි කාලෙත් එතුමා මාතෘකාවක් ඔබතුමා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මම හඳුනා දෙන්නම් මගේ වම් අත පැත්තේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහත්මයා, ඒ වගේම නියෝජ්‍ය අධිපති KMM සිරිවර්ධන මහත්මයා, ඒ වගේම නියෝජ්‍ය අධිපතිනි TMJYP ප්‍රනාන්දු මහත්මිය, ඒ වගේම නියෝජ්‍ය අධිපති NWGRD නානයක්කාර මහත්මයා. අපි ඉතාමත්ම ගෞරවයෙන් ඔබ සියලු දෙනා නිලධාරීන් පිළිගන්නවා. මාධ්‍යවේදී මිතුරු මිතුරුවනි, අද අපි කතා කරන්නේ මහ බැංකුව සම්බන්ධව පමණක් නොවේ. මූලික වශයෙන් මම පූර්විකාව ඉදිරිපත් කරන්න අවසර ප්‍රාර්ථනා කරනවා. කාලය ඔබ හැම දිනාගේ වටින නිසා මම කෙලින්ම ලේඛනයත් එක්ක අදහස් ඉදිරිපත් කරන්න අවසරය ඉල්ලනවා. ඔබ දන්නවා සාර්වාර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාවයේ සහතික කිරීම සඳහා වන සයමාසික පෙරදැක්ම පහුගිය සතියේ මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරා. ඒවා මාධ්‍ය වලින් වාර්තා කෙරුණා. අද මාධ්‍ය හමුවේදී අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නව ජීවයක් එකතු කරන මේ ආර්ථික ප්‍රතිපත්ති පෙරදැක්ම පිළිබඳව පූර්ණ අවබෝධයක් ඔබට ලබා දෙන්න. විශේෂයෙන්ම මාධ්‍ය හමුවට ඔබතුමන්ලා හමුවට ඒ කණ්ඩායම පැමිණෙන්නේ අන්නේ ආරාධනය පිටයි. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අභියෝග පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සඳහා පහුගිය අවුරුදු කිහිපයේ ආර්ථික ඉතිහාසය දිහාවට යම් හැරී බැලීමක් කිරීම වැදගත් කියලා අපි හිතනවා. ඔබට මතක ඇති 2005 ඉඳලා 2014 දක්වා කාලෙත් ශ්‍රී ලංකාවට ආර්ථික අභියෝග රාශියකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ කාලේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගියා. ලෝක ආර්ථිකයේ අවපාතයක් සටහන් වෙච්ච වර්ෂයක්. ඒ වගේම 2008 වසරේ ලෝක මූල්‍ය අර්බුද ඉතිහාසයක් පිළිබඳව සටහන් කරපු වර්ෂයක්. මේ කාලයේදී ලංකාව පිළිබඳ සැලකුණොත් වෙනවා නම් කොටි ත්‍රස්තවාදී ඉතා දරුණු විදිහට රට පුරා ක්‍රියාත්මක වෙච්ච කාලය, එවැනි ආර්ථික සමාජ අභියෝග රාශියක් තිබුණත් රටේ ආර්ථික වර්ධන වේගය 6%කට වඩා ඉහළ අගයක් වැඩි කාලයක් පවත්වා ගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් ප්‍රමුඛ එවකට රජය සාර්ථකත්වයේ සමත්කම දැක්වුවා. නමුත් යුද්ධයෙන් පස්සේ ඉහළ මට්ටමක තිබුණු ආර්ථික වර්ධන වේගය 2016 අවසන් වන විට 4.5 දක්වා පහත වැටුණා.
2006 සිට 2014 දක්වා කාලය තුල අපේ රටේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් ලෙස 6.4ක් විදිහට සටහන් වුණත් යහපාලන රජයේ අවුරුදු 5ක කාලය තුලදී ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් විදිහට 3.7 දක්වා අඩු වුණා. 2005 අවසන් වන විට දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 91%ක තිබුණු රටේ ණයබරතාවය 2014 අවසානයේ වෙද්දී 72% දක්වා අඩු කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට හැකියාව ලැබුණා. නමුත් අද පවතින ආකාරයේ ගෝලීය වසංගත තත්ත්වයක් හෝ යුද්ධයක් නොතිබුණු යහපාලන රජයේ සමයේ රටේ ණයබරතාවය 86.8 දක්වා ඉහළ ගියා. ඒ වගේම මහ බැංකුවේ සිදු වූ මූල්‍ය වංචාව පාස්කු ප්‍රහාරය නිසා රටේ සමස්ත ආර්ථිකයම කඩා වැටිච්ච බව ඔබ අප හැමදෙනාම දන්න කාරණයක්. මේ සියලු කාරණාවල ප්‍රතිඵලයක් විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 2019 නොවැම්බර් මාසයේදී බාර වුණේ කඩා වැටුණු දුර්වල ආර්ථිකයක් බව ඔබට මතක් කළ යුතුයි. පහුගිය වසර දෙක පුරාම කොවිඩ් වසංගත මර්ධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ල ගනු ලැබුවේ මේ පසුගිය යහපාලන රජයේ අසාර්ථක ආර්ථික කළමනාකරණය නිසා කඩා වැටුණු ආර්ථිකයට පිළියම් යොදන අතරම බවත් ඔබට සිහිපත් කරනවා. කොවිඩ් වසංගතය නිසා සංචාරක හා අනෙකුත් බොහෝ කර්මාන්ත වලින් රටට ලැබෙන ආදායම් අද වෙනට අහිමි වෙලා තියෙනවා. රට වසා තැබීමට සිදුවීම නිසා ඒනුත් ආර්ථික කටයුතු වලට බරපතල ලෙස බලපෑම් සිද්ධ වෙනවා. ඊට අමතරව කොවිඩ් වසංගත මර්ධනය සහ එන්නත් මිලද ගැනීම සඳහාත් රජයට විශාල මුදලක් වැය කරන්න සිදු වුණා. ඒවයි ගණන් වෙනුම ඔබට දැනගන්න පුළුවන්. රජය 2021 ජූනි මාසයේ අවසන් වන විට කොවිඩ් මර්ධනය සඳහා ඍජු වියදම් ලෙස සහ එන්නත් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 7500ක් පමණ වැය කර තිබෙනවා. මෙවැනි දැවැන්ත වියදම් වගේම ආදායම අඩුවීම නිසා මතුවලා තියෙන වර්තමාන ආර්ථික අභියෝග කළමනාකරණය කිරීමට රජය විවිධ ක්‍රම ඔස්සේ උත්සාහ ගනිමින් කටයුතු කරමින් ඉන්නවා. ආර්ථික අභියෝග ජය ගැනීමට අපි යන මේ ගමනේදී මූල්‍ය පද්ධති ස්ථායීතාවය ඇති කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ කාර්යභාරය ප්‍රධාන වශයෙන් පැවරී තියෙන්නේ රජයට සහ මහ බැංකුවට උනත් ඊට අමතරව බැංකු අංශය අපනයනකරුවන් ආනයනකරුවන් ප්‍රාග්ධන හා ණය වෙළඳපොළ ජනතාව ඇතුළු කොටස් රාශියක දායකත්වය මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ නිසා ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වගේම සාර්ව ආර්ථික ස්ථායීතාවය ලබා ගැනීම සඳහා කාලරාමු 3කින් යුත් සැලැස්මක් මහ බැංකුව දැනටමත් යෝජනා කරලා තියෙනවා. එයට අනුව 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 මාර්තු 31 වෙනිදා දක්වා මාස 6ක කාල සීමාව සඳහා ප්‍රතිපත්ති ඉදිරි දැක්මක් මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා පහුගිය 1 වෙනිදා රටට ඉදිරිපත් කරා. මූල්‍ය පද්ධති ස්ථායීතාවය කෙරෙහි තර්ජනයක් ඇති කරන තීරණාත්මක ගැටලු පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් පසුව සකස් කර ඇති ඒ ප්‍රතිපත්ති දැක්ම පිළිබඳව මූලික හැඳින්වීමක් මහ බැංකුව අධිපතිතුමන්ට අපි ආරාධනා කරනවා ජනමාධ්‍යවේදී මිතුරු මිත්‍රයන් සියලු දෙනා වෙනුවෙන් ඒ හරහා ජනතාවට අවබෝධයක් ලබා දෙන්න කියා. මහ බැංකුව අධිපතිතුමනි ඔබතුමාට. අපි මුලින්ම කිං සිට ස්තුතිවන්ත වෙනවා මෙම හමුව ඔබතුමන්ලා සියලු දෙනාත් එක්කම අපට සලස්වා දීම පිළිබඳව. මෙතනදී එතුමා ඉතාමත් හොඳින් විග්‍රහ කළා පසුගිය වසර කිහිපය තුළදී අපි මුහුණ දුන්න අභියෝග සහ ඒ අභියෝගවල හේතුව නිසා අපිට දැන් සිදු වෙලා තියෙන තත්ත්වය පිළිබඳව කෙටි හැඳින්වීමක් එතුමා කළා. ඒ හැඳින්වීම ඉතා වැදගත්. මොකද මේක තමයි මුල. මෙතනින් තමයි අපි පටන් ගත යුත්තේ. අපි හැමෝම දන්නවා මහ බැංකුවේ මූලික කාර්යභාරය තමයි රටේ ආර්ථිකමය ස්ථායීභාවය රැක ගැනීම, රටේ මිල ස්ථායීභාවය රැක ගැනීම සහ රටේ මූල්‍ය පද්ධතියේ ස්ථායීභාවය රැක ගැනීම. දැන් මේ ස්ථායීභාවය රැක ගන්නවා කියලා කිව්වම බොහෝ දෙනෙක් බලනවා ඇති මොකද්ද මේ ස්ථායීභාවය රැකගන්නේ කියලා. ස්ථායී හැම එකක්ම ස්ථායී විදිහට තියෙන නිසා ඉතින් තව මොකද්ද ඒකට කරන්න තියෙන කියලා සමහරවිට හිතන්න පුළුවන්. ඒනට ස්ථායීභාවය නැති වුණාම තමයි ඕනම කෙනෙකුට තේරෙන්නේ ස්ථායීභාවය නැහැයි කියලා. පසුගිය කාලය තුලදී අපි දැක්කා විවිධ අංශ කටයුතු කරපු ආකාරය නිසා අපේ රුපියලට පීඩනයක් ඇති වෙලා තිබුණා. සමහර තැන්වලදී මතයක් ගොඩනැගිලා තිබුණා රටට සමහර විට ඉදිරි කාලයේදී විවිධ අඩුපාඩු සිදු වෙයි කියලා. කැම වීම අඩුපාඩු අපේ කියලා කිව්වා. ඒ වගේ ස්ථාවර තත්ත්වයක් නැතිකොට මම හිතන්නේ බොහෝ දෙනෙක් කලබලකාරී ස්වභාවයක් දක්වනවා. ඒත් එක්කම ආර්ථිකයට ඒ තුලින් සෑහෙන බරපතල පීඩනයක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මහ බැංකුවේ හැටියට අපි අපේ වගකීම ගැන හිතලා බලලා අපි හිතුවා
ඉතාමත් පැහැදිලි තලස්මක් රටට ලෝකයට ඉදිරිපත් කරන්නට අවශ්‍යයි. අපේ රටේ යම් තැන්වල පීඩනයක් ඇති වුණත් ඒ පීඩනය අපි කොහොමද සමනය කරන්නේ? ඉදිරි කාලය තුලදී අපි කොහොමද ඒකට මුහුණ දෙන්නේ? අපි ඒක මුහුණ දීම හරහා කොහොමද රට නැවතත් ස්ථායීභාවයකටපත් වෙලා සියලුම අංශයන් තම තමන්ගේ වැඩ කටයුතු හොඳින් කරගෙන යාමට අවශ්‍ය වෙන අඩිතාලම කොහොමද සකස් කරන්න කියලා. ඉතින් මේක තමයි අපි ඔක්තෝබර් මාසේ පළවෙනිදා ඉදි දැක්වේ. මුල් කොටස අපි පෙන්වලා දුන්නා මේ தത്വයට හේතු මොනවද කියලා. ඒ හේතු අපි ඉදිරිපත් කරද්දී අපි කාටවත් ඇඟිලි දික් කරුවේ නැහැ. අපි ඒක යථාර්ථය හැටියට පිළි අරගෙන ඒ යථාර්ථය පිළිබඳව අපි විග්‍රහය කරලා ඒ යථාර්ථයෙන් ඔබට ගිහිල්ලා යම් ආකාරයකට අපි රටේ ස්ථායීභාවය ඇති කරලා රටේ නැවත වරක් සංවර්ධන මාවතකට යොමු කරද්දී කළ යුතු දේවල් ගැන අපි බොහොම පැහැදිලි ඉදිරිපත් කිරීමක් කළා. දැන් ඒ ගැන මම ඉතා කෙටියෙන් මුලින්ම විග්‍රහ කරන්නම්. ඊට පස්සේ අපේ මාධ්‍යවේදීන්ට අපි අවස්ථාව ලබා දෙනවා. අපේ මුළු ටීම් එකත් එක්ක ඒවට තම තමන්ගේ තිබෙන ඒ ප්‍රශ්න වලට උත්තර සපයන්නට. මෙතනදී අපි දැකපු එක දෙයක් තමයි විවිධ අංශ වලින් තිබිච්ච පීඩනය. මුලින්ම ණය සහ විදේශ විනිමය පිළිබඳව යම් පීඩනයක් ඇති වෙලා තිබුණා. බොහෝ දෙනෙක් කියමින් සිටියා ශ්‍රී ලංකාවට ණය ගෙවන්නට බැරි වෙයි කියලා. ණය ගෙවන්නට පිටරට මුදල් නැහැ කියලා කිව්වා. යම් ආකාරයකින් ඒ කතාව ගොඩ නැගෙන්න තිබිච්ච එක හේතුවක් තමයි අප ළඟ තිබිච්ච සංචිත ප්‍රමාණය අඩුයි කියලා කෙනෙකුට හිතන්නට පුළුවන්. 2014 අග වෙනකොට ශ්‍රී ලංකාවට සතුව තිබුණු විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.2ක්. ඊට පස්සේ ඊළඟ රජය බිලියන 10ක පමණ ශුද්ධ ස්වෛරීය බැඳුම් කර ලබා ගත්තා. ඉතින් කෙනෙකුට එතකොට හිතන්න පුළුවන් බිලියන 8ක් තිබිච්ච සංචිතයට තවත් බිලියන 10ක් ණය ගැනීම නිසා එකතු වුණා. එතකොට 18ක්වත් තියෙනට අවශ්‍යයි කියලා. ඒ වුණාට ඒ 18 තිබුණේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිතුමා ජනාධිපති හැටියට පත් වෙනකොට අපේ රටේ සංචිත තිබුණේ බිලියන 7.6ක් පමණයි ඇමරිකානු ඩොලර් වලින්. ඉතින් ඒ නිසා එතන යම්කිසි අඩුපාඩුවක් තිබිච්ච නිසා බොහෝ දෙනෙක් හිතන්නේ නැති අපිට ණය ගෙවා ගන්න බැරි වෙයි කියලා. ඒ වුණාට සිදු වුණේ මොකද්ද? 7.6ක් අපිට සංචිත තිබුණා. ඊළඟ අවුරුද්දේ 2020 අවුරුද්දේ අපි ගෙව්වා බිලියන 6ක්. 2021 අපි දැන් වෙනකොට බිලියන 5.6ක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ 11.6ක් බිලියන වලින් ගෙවලා තියෙනවා. 7.6න් 11.6ක් ගෙවන්න බැරි බව හැමෝම දන්නවා. ඒකෙන් තේරෙන්නේ අපිට අවශ්‍ය වෙන මුදල් අපි උපයෝගී කරගෙන ඒ අවශ්‍ය මුදල් අපිට ණය ගෙවන්නට තිබිච්ච මුදල් අපි කොහොම හරි පාලනය කරගෙන තියනවා කියන එක. ඒත් එක්කම දැන් වෙනකොට අපිට බිලියන 3.5ක් පමණ තිබුණා. අපි එදි දක්වනකොට මේ සැලැස්ම. ඊට තමතරව චීනෙන් අපි ස්වැප් අරේන්ජ්මන්ට් එකක් කරලා තිබුණා. මුදල් හුවමාරුවක්. ඒකෙන් තවත් බිලියන 1.5ක් තිබුණා. ඉතින් අපිට ඊළඟ අධීරවල් ගෙවීම සඳහා අවශ්‍ය වෙන මුදල් අපි දැනටමත් හොයාගෙන ඉවරයි. ඒ වුණාට මේ මතයක් තිබිච්ච නිසා තමයි අපිට සිදු වුණේ ඊළඟ මුදල් කන්දරාව අපි කොහොමද ලබා ගන්නෙ? ඒවා අපි ලබා ගැනීමට කරන්නට යන කාර්යයන් මොනවද කියලා ඉතාමත් පැහැදිලි ලෙස මේ ජනතාවට කියන්න. රටට කියන්න, ලෝකයට කියන්න. ඉතින් අපි ඒක කළා. අපි වෙන්නලා දුන්නා. ණය නොවන ආකාරයට මුදල් ගලායනට අපි සලස්වනවා. ඒත් එක්කම රජය සහ තවත් විදේශ රජයන් එක්ක අපි ගිවිසුම් හරහා නව මුදල් ගලායනට කටයුතු කරනවා. මහා බැංකුව තවත් මහා බැංකුව සමග සාකච්ඡා කරලා ස්වැප් අරේන්ජ්මන්ට්ස් මුදල් හුවමාරු කරන ඒ ක්‍රමවේදයන් අපි අනුගමනය කරනවා. ඒත් එක්කම අන්ඩර් යුටිලයිස් ඇසෙට්ස් මොනටයිස් කරනවා කියලා කියන්නේ ඒවා දැනට පාවිච්චි වෙන්නේ නැති. එහෙම නැත්නම් ඊටාත්ම අඩුවෙන් පාවිච්චි වෙන සමහර සම්පත් ඒ සම්පත් අපි කොහොමද පාවිච්චි කරලා ඒ සම්පත් හරහා මුදල් ගලා ඒවට කටයුතු කරන්නේ. මේ ස්ටොක් එක්ස්චේන්ජ් එකට කොටස් වෙළඳ පොළට තව අලුතෙන් මුදල් ලබා ගැනීමට අපි කොහොමද කටයුතු කරන්නේ. ශ්‍රී ලංකාවේ බැඳුම් කර සහ බිල්පත් වලට
පිටරට මුදල් කොහොමද අපි ලබා ගැනීමට කටයුතු කරන්නේ? ඒ සියලුම දේවල් පිළිබඳව අපි පුළුල් විග්‍රහය කරලා අපි පෙන්වලා දීලා තියෙනවා මේ අංශ හරහා අපි ඊළඟ මාස කීපය තුලදී මුදල් ලබා ගන්නා ක්‍රම අපි හඳුනලා දැනටමත් ඒවා පසුපස හඹා යන ක්‍රමවේද අපි දැනටමත් හරි ගැස්ලා තියෙනවා. ඒත් එක්කම රටේ අපනයනකරුවන් අපි දැකලා තියෙනවා සමහරක් අවස්ථාවලදී ඒ අය මුදල් ලංකාවට ගෙන ඒම සමහර තැන්වලදී පොඩි පැකිලීමක් වෙලා තිබෙනවා. ඒවා නැවත වරක් ලංකාවට ගෙන ඒමට අපි කටයුතු කරනවා. ඒත් එක්කම අපනයනයක් සම්පූර්ණ වන්නේ ඒ අපනයනය හරහා ලැබෙන ඒ මුදල් නැවත වරක් රුපියල් වලට පරිවර්තනය වුණාට පස්සේ. ඉතින් ඒ නිසා මේ පරිවර්තනය කිරීමටත් අපි අවශ්‍ය වෙන නීති ප්‍රතිපදා නීති සහ රෙගුලාසි අපි දැනටමත් හරි ගස් වෙලා තියෙනවා. ඒවා අපි ඉදිරිපත් කරනවා. ඒත් එක්කම ආනයනය කරද්දී රටට බඩු ගලා එනකොට ඒවට මේ මුදල් ගෙවනවත් එක්කම වැඩිපුර ආනයනයක් ඇති කර ගැනීමටත් නොවන විදිහට අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒත් එක්කම සමහරක් අය රුපියලේ අගය පිළිබඳව විවිධ මත දරන නිසා ඒ මත ඔස්සේ සමහරක් අය වැඩිපුර ආනයනය කරන්නට මේ පෙළඹිලා තියෙනවා. එහෙම නැත්නම් මුදල් මෙහි රටට ආවට පස්සේ ඒ මුදල් ගොඩ ගහගෙන ඒ මුදල් නැවත පරිවර්තනය කරපු නැති නිසා යම් පීඩනයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඒ සියලුම පීඩන පිළිබඳව අපි ඉතාමත්ම හොඳ විග්‍රහයක් කරලා දැන් ඊළඟ මාස කිහිපය තුළදී එවන්නක් සිදු නොවෙන්නටත් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපි දැනටමත් දකිනවා මේ රටට මුදල් ගලා එන එක තවදුරටත් වර්ධනය වෙන එක ඒක සිදු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම සමහර අංශවලදී යම් ගෙවීම් ප්‍රමාද වීම වෙලා තිබුණා. ඒත් එක්කම සමහරක් බඩු ලංකාවට ආවට පස්සේ ඒවා ගොඩ ගැහිලා තිබුණා වරායේ. ඒවා සියලු ඒවට අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා. ඒවා නිදහස් කරලා ඒ අවශ්‍ය වෙන විදිහට කටයුතු කරන්නට අපි දැනටමත් කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි හිතන්නේ මේ තිබිච්ච නෙගටිව් ෆීලිංගස් තිබිච්ච ඍණාත්මක මතයන් නැවත වරක් ධනාත්මක පවට හැරෙන්නට අපි දැනට කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි එක පැත්තකින් කියන්නත් අවශ්‍යයි විවිධ මත සමහරක් විට සෝෂල් මීඩියා එකෙන් සමහරක් වෙලාවට විපක්ෂයෙන් ඉදිරිපත් කරලා ඒ මත ඔස්සේ සමහරක් අය බිය වෙන්නට පුළුවන්, සමහරක් අය කලබල වෙන්නට පුළුවන්. එහෙම නොවි දැන් Tamanගේ කටයුතු හරියාකාරව විශ්වාසනීය භාවයකින් කටයුතු කරන්නට අපි දැන් ඒ தත්ත්වය ඇති කරලා තියෙනවා. ඊළඟ කරුණ තමයි මූල්‍ය සහායභාවය. අපි දැක්කා කොවිඩ් වසංගතය නිසා තා විශාල කාලයක් තිස්සේ රට වහසන්නට සිදු වෙලා තිබුණා. රටේ ගනුදෙනුකරුවන්ට Tamanගේ ණය ගෙවා ගැනීමට අපහසුතාවයක් දැනෙන්නට තත්ත්වයක් තිබුණා. මේක ලංකාවට පමණක් නෙමෙයි මේක ලෝක හැමතැනටම සිදු වෙලා තිබුණා. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයට මහ බැංකුවට සහ රජයට විවිධ මෙවලම් පාවිච්චි කරන්නට ඒ තත්ත්වයෙන් ගැලවෙන්නට ඒ තත්ත්වයට මුහුණ දෙන්නට ඒ වුණත් ඒවා ටික කාලක් තිස්සේ එහෙම සිදු වුණාම මූල්‍ය පද්ධතියට යම්කිසි පීඩනයක් දැනෙන්නට පුළුවන්. ඉතින් ඒ පීඩනය ගැනත් අපි සාකච්ඡා කරලා බලලා ඒවටත් විසඳුම් දැනටමත් හොයලා තියෙනවා. ඔබතුමාලා දැකලා ඇති අපි මේ ඉදිරිපත් කරපු මේ ග්‍රන්ථය ඒකේ පිටු 84ක පමණ ස්ලයිඩ්ස් තියෙනවා. ඒකේ ඒ 6 මාසය තුලදී අපි කළ යුතු දේවල් ගැන ඉතාමත් හොඳින් පැහැදිලි කරලා තියෙනවා. ඒ පමණක් නෙමෙයි. අපි පෙන්නලා දී තියෙනවා ඒ කාලය තුලදී පමණක් නෙමෙයි ඊළඟ අවුරුද්දේදී. අපි ඒ අවුරුද්ද පටන් ගන්නේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසයේ එන අවුරුද්දේ. ඒ අවුරුදු තුලදී කළ යුතු දේවල් පිළිබඳව කෙටි විග්‍රහයකුත් කරලා තියෙනවා. ඒ ඉන් ඔබට ගිහිල්ලත් අපි කෙටි විග්‍රහයක් කරලා තියෙනවා. මෙතනදී මේ සුවිශේෂී ලක්ෂණය තමයි කිංස්ලි මහත්මයා අපි දන්නවා යම්කිසි අවස්ථාවක පීඩනයක් දැනෙනකොට කටයුතු කර යුතු ක්‍රමය සාමාන්‍ය ක්‍රමයට වඩා පොඩ්ඩක් වෙනස්. පොඩි උදාහරණයක් මම දෙන්නම්. ක්‍රිකට් මැච් එකක් ගහදී 50 ඕවර් මැච් එකක ගහනවා නම් පළවෙනි ඕවර්ස් 10 දී විකට් 4ක් ගියොත් ඊළඟ ඕවර් කීපෙදී ඊටමත්ම වේගයෙන් ගහන්නට උත්සාහ කරන්නේ නැහැ පිටිකරුවන්. ඒ කාලයේදී කොහොම හරි විකට් එක බේරගෙන Tamanගේ වැඩ කටයුතු මේ Tamanගේ ඒ පීඩනයට මුහුණ දෙන විදිහට කටයුතු කරන්න අවශ්‍යයි. ඉතින් ඒ වගේ තමයි මේ වගේ කාලයකුත්. මේ කාලය තුලදී අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ස්ථායීභාවය නැවත වරක් රටේ ඇති කරගන්නට. ඉතින් ඒ ස්ථායීභාවය ඇති කරගන්නට දැන් කරගෙන යන කටයුතු නිසා අපිට ඒ ස්ථායීභාවය ඇති කරගත්තට පස්සේ ඊට පස්සේ ක්‍රිකට් මැච් එකේදී තව ෂොට්ස් ගහන්න පුළුවන් වෙනවා වගේ, තව ඉදිරියට බැලලා මේ ලකුණු මේ එකතු කරගන්න පුළුවන් වෙනවා වගේ
ඊට පස්සේ අපිට අර වර්ධන වේගය වැඩි කර ගැනීමට කටයුතු කරන්න පුළුවන්. මේ කෙසේ වුණත් ශ්‍රී ලංකාවේ වර්ධන වේගය අපි දැක්කා පළවෙනි මාස 6 තුලදී මේ අවුරුද්දේ 8%ක වර්ධන වේගයකට අපිට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඔව් සබ් කෙනෙක් කියන්න පුළුවන් පසුගිය වසරේදී ඍණ ආර්ථිකයක් තිබිච්ච නිසා ඒ බේස් එක ඒ තත්ත්වයේ උඩ මෙවැනි වර්ධනයක් ඉතාමත්ම ලොකු දෙයක් නෙවෙයි කියලා සමහරට කියන්න පුළුවන් වුණත් රටක් වසර දෙකක් තිස්සේ ඍණ ආර්ථිකයකට මුහුණ දුන්නා නම් ඒතර රිසෙෂන් එකක් වෙලා තියෙනවා කියලා කියනවා. ඒතර අපි රට පසුබට වෙලයි කියලා කියන්න පුළුවන් වෙනවා. එනකොට එහෙම නොවි අපිට පුළුවන් වෙලා තියෙනවා නැවත වරක් වර්ධන වේගයකට යොමු වෙන්න. එන්නත් කිරීම හරහා රට නැවත විවෘත කරන්නට රජයට පුළුවන් වෙලා තියෙනවා. ඒක මම හිතන්නේ ඉතාමත්ම වැදගත් අංශයක්. ඒකට අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. ඒ ගැන ඉතාමත්ම උනන්දුවකින් කටයුතු කරලා එන්නත් ලබාගෙන එන්නත් ලබා දීලා සියලුම අංශයන් වල දැන් අපිට විවෘත කරන්න පුළුවන් වෙන වාතාවරණය සකස් කර ගැනීම නිසා ඉතින් ඒ නිසා ඊළඟ අධීරයට අපිට විශ්වාසනීය භාවයකින් මුහුණ දෙන්නට පුළුවන් වෙනවා. සංචාරක ක්ෂේත්‍රයට නැවත වරක් මේ රටට මුදල් ගලා එන්නට කටයුතු කරන්න පුළුවන් වෙනවා. අපි අවුරුදු දෙකක් තිස්සේ පාස්කු ප්‍රහාරයත් එක්ක ඊළඟ අවුරුදු දෙකමාරක් තුලදී සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4මාරක පමණ ආදායමක් රටට ගලා එන ක්ෂේත්‍රයක් සම්පූර්ණයෙන්ම වගේ කඩා වැටීම අපිට ලොකු පාඩුවක්. ඒ පාඩුව ඔස්සේ තමයි මම හිතන්නේ මේ අවිනිශ්චිත භාවය රට ගැන තිබිච්ච අවිනිශ්චිත භාවය වර්ධනය වුණේ. අපි ඒ වුණාට ඒකට මුහුණ දීලා තියෙනවා. දැන් ඉතින් අමාරුම කොටස අපි මුහුණ දීලා තියෙනවා. දැන් ඊළඟ අධීරයේදී ඔය මොරටෝරියම් එක දීපු නිසා ඒ මොරටෝරියම් එක නවත්තන අවස්ථාවේදී තිබෙන අභියෝග වලට අපි මුහුණ දෙන්නට ලෑස්ති. ඒ හරහා සමහර අයට නැවත ගෙවන්නට පටන් ගන්නකොට ඒ අයට මුහුණ දෙන්නට තිබෙන ඒ ප්‍රශ්න වලටත් අපි විසඳුම් හොයලා තියෙනවා. යම් කිසි කෙනෙකුට තව වැඩිපුර පීඩනයක් තියෙනවා නම් ඒ පීඩනයටත් මුහුණ දෙන විදිය අපි මේ පොතේ ඉතාමත් පැහැදිලි ලෙස පෙන්වලා දී තිනවා. ඉතින් මම හිතන්නේ සියලුම ගැටලු හොඳට අවබෝධ කරගෙන ඒවට අවශ්‍ය වෙන මෙවලම් හැම පැත්තකින්ම බලලා අපි දැන් කටයුතු කරන්නට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපේ මූලික පණිවිඩය තමයි කිංස්ලි මේ රටේ ජනතාවටත් අපිත් එක්ක කටයුතු කරන පිට රටවල් වල ඉන්න ආයෝජකයන්ට අලුතෙන් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන අයට ශ්‍රී ලංකාව දැන් විවෘත කළ තියෙන නිසා රටට එන්නට බලාපොරොත්තු වෙන අයට අපි කියන්නට අවශ්‍යයි අප දැන් නැවත නිව් නෝමල් එක ඔස්සේ අලුත් සාමාන්‍ය ඔස්සේ රට විවෘත කරලා රටට මුදල් ගලා එන්නට රටට ආයෝජන ගලා එන්නට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සාර්ථකව කරන්න පුළුවන් වෙන සහතිකය තමයි අපි දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා ඊළඟ මාස කිහිපය තුළදී ලෝකයේ ප්‍රශ්න තිබුණත් රටට යම්කිසි විශේෂ අභියෝග තිබුණත් ඒවා ජයගෙන අපිට ඉදිරියට යන්න පුළුවන් කියන පණිවිඩය මම මේ අවස්ථාවේදී ලබා දෙන්නට කැමතියි. ඒත් එක්කම ඔබ සියලු දෙනාම අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා විවිධ අංශ හරහා අපිත් එක්ක බොහෝ අවස්ථාවලදී කතා කරලා තියෙනවා. යම් පැහැදිලි කිරීම අවශ්‍යලා තියෙනවා. මෙතනදී මම මේ සියලුම අංගයක් ගැන විස්තර කරන්න ගියේ නැත්තේ කිංස්ලි මම හිතන්නේ අපේ මේ පොත දැනටමත් බොහෝ දෙනෙක් විග්‍රහ කරලා තියෙනවා. බොහෝ දෙනෙක් ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. සමහර අය විවේචනය කරලා තියෙනවා. සමහර අය ඒ ගැන තෘප්තිමත් වෙලා තියෙනවා. ඒ වුණත් මෙතනදී අවශ්‍ය වෙන දේ තමයි ලෝකයේ දැනගන්නට ඕනේ අපි සූදානම් මේ කටයුත්තට නිරත වෙන්න. අපි සූදානම් වෙනවත් එක්කම යම් අවස්ථාවලදී මේ සැලසුම් වෙනස් කරන්න සිදු වෙනවා නම් අපි ඒක කරන්නට ලෑස්ති. ඒක කරලා ඉදිරියට යන ගමනට කිසි බාධාවකින් තොරව යන්නට තමයි අපේ අදහස. ඒ ගමනට ඔබ සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. ඔබ සියලු දෙනාගේම අවබෝධය ගැන අවශ්‍යයි. ඉතින් අද අපිත් එක්ක සම්බන්ධ වීම ගැන මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාටම. ඔබතුමාලාගේ යම් ප්‍රශ්නයක් එහෙම නැත්නම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඒක කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි ඉතාමත්ම කුතුහලයෙන් ඉන්නවා මාධ්‍යවේදී මිතුරු මිතුරියනි ඔබ සියලු දෙනා යොමු කරන ප්‍රශ්න දිහාත් විශේෂයෙන්ම එතුමා ආත්ම විශ්වාසය පිළිබඳ විශේෂඥයෙක් බොහෝ අවස්ථාවලදී මොකද මුළු රටම සමහරලාට කලාපයේ සහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන අපේ රටේ ආර්ථිකය ගැන විවිධ පූර්විකා පුරෝකථන කියනවා. ඒ විතරක් නෙමේ අන්තර්ජාලයේ ඔබ දකින්න ඇති කවදාවත් අහපු නැති නම් දන්නේ නැති ආර්ථික විශේෂඥයෝ හදිස්සියේ පහළ වෙලා විවිධ රටවල් වලින් අපේ රට පිළිබඳ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරනවා. මේවා කටින් කට යනවා. අපි වෙනුවෙන් ආයෝජනය කරන්න ඉන්න වෙනත් රටවල් වල බොහෝ පුද්ගලයන් අන්තර්ජාලය පරිශීලනය කරනවා. ඒ නිසා අපි ආයාචනයක් එල්ලීමක් කරනවා. ඔබ
දැනෙන ප්‍රශ්න අහන්න, ඔබ හරියට තහවුරු කරගන්න, ඔබ අදාළ පුද්ගලයන්ගෙන් අදාළ මූල්‍යයෙන් හරියටම ඒ ප්‍රශ්නේ අහලා නිවැරදි තොරතුරු වාර්තා කරපුවාම ඒ වගේ හදිස්සියේ මතුවෙන ප්‍රාදුර්බෝධ චරිත අපිට එහා මෙහා කරන්න පුළුවන්. මොකද මේවා පිටිපස්සේ තියෙන ජාත්‍යන්තර භූදේශ පාලනය වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් විවිධ වෙනත් ආකාරයක විවේචනාත්මක පක්ෂවල මතය වෙන්නට පුළුවන් විදේශකයන් අතින් එළි දකින්න. ඒක නිසා අපි ආරාධනා කරනවා ශ්‍රී ලාංකික ඔබ හැම දිනාටම රටේ සැබෑ තත්වය ඔවුන් දැඩි ආත්ම විශ්වාසයකින් මහ බැංකුව අධිපතිවරයා සහ කාර්ය මණ්ඩලය පෙනී ඉන්නවා මේ වෙනුවෙන්. අපි උත්සාහ කරමු රටට හොඳ කාලයක් ලබා ගැනීම සඳහා ලබා දෙන මේ ව්‍යාපෘතියට ශක්තිය ලබා දෙන්න කොහොමද කියලා හොයන්නට. ඒ සඳහා අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඔබේ ප්‍රශ්න යොමු කිරීමේ අවස්ථාව මහ බැංකුව අධිපතිවරයා ප්‍රමුඛ මේ නිලධාරි මඩුල්ල සූදානම් ඔබට අවශ්‍ය පිළිතුරු ලබා දෙන්න. අපි දැන් ප්‍රශ්න සඳහා අවස්ථාව යොමු කරනවා. මොකද අද මුද්‍රණයට යන්න සූදානම් නිසා පුවත්පත් අපි එයටත් ඉක්මනින් ලබා දෙන්න. එතුමා කිව්ව මේ වාර්තාව තව සුළු මොහොතකින් අපි ඔබ වෙනුවෙන් යොමු කරනවා. ඔබට පුළුවන් අපේ WhatsApp සමූහයේ ඒක ඇතුලේ ඒක ලබා ගන්න. ඒ පිළිබඳව එහෙම නැත්නම් ඊට අමතරව තව පහසුකම් අවශ්‍ය නම් අපිට පුළුවන් අපේ කාර්ය මණ්ඩලය හරහා ඒ අවශ්‍ය සියලු පහසුකම් තොරතුරු දත්ත ඔබට ලබා දෙන්න. අපි ප්‍රශ්න ඇසීම සඳහා දැන් යමු. ඔබට පුළුවන් ඔබේ මේ raise your hand කියන උපකරණය හරහා එහෙම නැත්නම් මෙවලම හරහා අපිට අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඔබට සුරු පුරුදු මේ ප්‍රශ්න ඇසීමේ ක්‍රමය ඊට ඉක්මනින් ඔබට අවස්ථාව උදා කරගන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබ අවස්ථාව උදා කරගන්න තුරු පුංචි මතක් කිරීමක් කරනවා. එතුමා ඊට අපූර්ව උදාහරණයක් පාවිච්චි අද ක්‍රිකට් උදාහරණයක් ගත්තේ. හැබැයි ඊට අපූර්ව උදාහරණයක් ගත්තා පහුගිය දවස්වල මේ කතාවලදී. ඒ තමයි සත්කම් ශල්‍යාගාරයකදී ශල්‍ය වෛද්‍යවරයා කොහොමද සත්කම කරන්නේ? එහිදී තුවාල සිද්ධ වෙනවා. හැබැයි නොදන්නා කෙනෙක් පිහියක් අරගෙන එන්නහම කැපුම් තුවාල තියෙන ප්‍රමාණය වැඩි. මේ දෙදෙනාම කරන්නේ කැපුමක් තමයි. නමුත් ශල්‍ය වෛද්‍යවරයා ඒ පිළිබඳව පුහුණුවක් ලත් අයෙක්. ඒක නිසා අපි නිකම් පිහි අරගෙන වණන ජාත්‍යන්තර මාධ්‍ය හරහා හෝ එහෙම නැත්නම් නිකම් පිහි අරගෙන සමාජ මාධ්‍යවල වණන විශේෂඥයන් වෙනුවට ශල්‍යාගාරවල ඉන්න සත්කම් විශේෂඥයන්ගෙන් අපි අහා දැනගමු. ලංකාවේ ආර්ථිකය කොහොමද වුම් සියුම් කැපුමකට ලක් කරන්නේ? ඒකේ තුවාලයේ වේදනාව නොදැනෙන පරිදි කරනවාද? එහෙම නැත්නම් ඒක දීර්ඝකාලීන දේහය සුවපත් කරනවාද කියන එක. ඒ සඳහායි අපි මේ අවස්ථාව උදා කරලා දුන්නේ ඔබට ප්‍රශ්න අහන්න උපරිම ප්‍රයෝජන ගනී කියලා අපි හිතනවා. රටේත් මහ ජනතාවගේත් කාලයට අපි සාධාරණයක් කරමු. නිවුස් ෆස්ට් සිරස ටීවී මාධ්‍ය ආයතනයේ කසුන් සමරවීර ඔබේ අවස්ථාව. ආයිබෝන් ප්‍රථමයෙන්ම සුබපැතුම් කරනවා නව මහ බැංකුවත්තුමාගේ තනතුරට. ඔබතුමා කටයුතු සාර්ථක වෙන්න කියලා තනතුරේ. මගේ ප්‍රශ්නය දැන් දැක්ක පහුගිය දවස්වල අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා මේ වරායේ හිර වෙලා තිබෙන බහලුම් නිදහස් කර ගැනීමට ඒ අදාළ පහසුකම් සපයන්න කියලා. ඊට පස්සේ ඔබතුමා මැදිහත් වෙලා ඩොලර් මිලියන 50ක් වගේ මුදලක් රාජ්‍ය බැංකුව දෙකකට නිදහස් කරන්න කියලා උපදෙස් ලබා දුන්නා. දැන් නමුත් මේ වෙද්දිත් කිරිපිටි ආනයනකරුවන් විශේෂයෙන් මම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පෙර ආතුව මම විමසීමක් කළා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමෙන්. එතකොට ඔවුන් සඳහන් කළේ තවමත් ඔවුන්ට නිසි විසඳුමක් ලැබී නැති බව මේ කාරණේ සම්බන්ධයෙන්. මොකක්ද මේ සම්බන්ධයෙන් මහ බැංකුව අධිපතිතුමනි දැන් ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන පියවර? මොකද තවමත් අපි දකිනවා මේ පඩපිල්වල දිගු පෝලිම් ඇති වෙලා තිබෙනවා, කිරිපිටි හිඟයක් තවමත් තිබෙනවා කියලා තමයි ජනතාවගේ පැත්තෙන් කියන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්නේ මොන අවස්ථාවකදීද? තාමත් ඔබතුමාලා කරපු මැදිහත් වීම නිසි පරිදි සිද්ධ වෙලා නැති බව තමයි ජනතාවගේ පැත්තෙන් කියවෙන්නේ. මොකද්ද ඔබතුමාලා ගන්න පියවර ඉදිරියේදී මේ සම්බන්ධයෙන්? ඔබතුමාගේ ප්‍රශ්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. මම හිතන්නේ අපි සියලු දෙනාම මේ ගැන සැලකිලිමත් වෙලා තියෙනවා. ඔබතුමා මේ ගැන හොයලා බලුවා වගේම මමත් මේ සමුඛ සාකච්ඡාවේ ඉන්න ඉස්සරහට හොයලා බැලුවා හරියටම තත්ත්වය මොකක්ද කියලා. කිරිපිටි සඳහා දැනට වරායේ තියෙන සියලුම බහලුම් නිදහස් කරන්නට කටයුතු කරලා ඉවරයි. අද අපිට තිබුණා මේ තොරතුරක් තව ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක අගයකට කිරිපිටි සඳහා බහලුම් තියෙනවායි කියලා. ඒවටත් අපි මේ මුදල් මේ නිදහස් කරලා තියෙනවා. ඒකත් අපි කරලා තමයි ආවේ. ඉතින් මම හිතන්නේ කිරිපිටි සඳහා ඒ අය ඇනුම් කළ නැත්නම් එහෙම නැත්නම් මේ ඇනුම් කරලා රටට ඇවිල්ලා ඒක තාම මේ වෙළඳ පොළට අලෙවි වෙලා නැත්නම් ඒකට අපිට හරියට මට උත්තරයක් දෙන්න බෑ. ඒකට බහලුම් සඳහා කන්ටේනර්ස් වලින් කිරිපිටි ගෙන ආපු සියලුම කන්ටේනර් සඳහා අවශ්‍ය වෙන මුදල මහ බැංකුවෙන් නිදහස් කරපු බවට මට ඔබතුමාට සාහිත්‍යයක් දෙන්නට පුළුවන්. හොඳයි අපි ඊළඟ අවස්ථාව ලබා දෙනවා ಭಾರತ ඔබට AP පුවත් සේවාව වෙනුවෙන්. එහෙනම් කවුද කියලා ඔබ හඳුන්වා දෙන්න අපිට. මම මේ ಭಾರತ මල්වාරකි ඇසෝසියේටඩ් ප්‍රෙස්සින් මට මේ ගවර්නර්ගෙන් අහන්න ඕන මේ දැන් ඔය විවිධ රේටින්ග්ස් කරන ආයතන විසින් කියලා තියෙනවා ලංකාවේ දිග අවුරුදු 5 තුල බිලියන 29ක් ගෙවන්න තියෙනවා කියලා.
ඒක පැහැදිලි කරන්න පුළුවන්ද අපි කොපමණ මේ අවුරුද්දට තව ණය ගෙවන්න තියෙනවද ලබන අවුරුදු කීපය තුල කොපමණ ණය ගෙවන්න තියෙනවද ඒ සම්බන්ධව තුමාගේ අදහස? ඔව්. මෙතනදී අපි පැහැදිලිව පෙන්නලා දී තියෙනවා අපි කොහොමද ගෙවන්නේ කියන එකත් අපි විස්තරයක් දීලා තියෙනවා. ඊටාම පැහැදිලි ලෙස ඊළඟ මාස 3දී කොච්චර මුදල් ලැබෙනවද ඊළඟ අවුරුදු තුලදී මුදල් කොච්චර ලැබෙනවද කියලා අපි ඒක පැහැදිලිවම අපේ ඒ සැලැස්ම පෙන්නලා දීලා තියෙනවා. ඒත් එක්කම මම මුලින්ම පැහැදිලි කිරීමේදී ඔබතුමා මතක ඇති මම පෙන්නලා දුන්නා බිලියන 7.6ක් අපි තියාගෙන දැනටමත් බිලියන 11.6ක් අපි ගෙවලා තවත් 5ක් අපේ අතේ තියෙනවා කියන එක පෙන්නලා දුන්නා. ඒක මම කියන්නට හේතුවක් තිබුණා. ඒ තමයි අතේ තියෙන මුදල් පමණක් නෙමෙයි සංචිතයේ තියෙන මුදල් පමණක් නෙමෙයි අපි සැලකිලිට ගන්නට අවශ්‍ය. ඒ මුදල් අපි සැලකිලිට ගන්නවත් එක්කම ඉදිරි කාලයේදී ලබා ගැනීමට තියෙන මුදල් කොපමණද කියලාත් බලන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා තමයි අපිට මේ පසුගිය කාලෙදී ඒක ගෙවන්න පුළුවන් වුණා කිසි ගැටලුවකින් තොරව. ඒ වගේම තමයි ඉදිරි කාලයේදීත් අපි ගෙවන එක කියන එක තමයි පැහැදිලි කිරීමට තමයි මම මේ පසුගිය කාලය තුලදී සිදුවෙච්ච දේ ගැන මේ පොඩි පැහැදිලි කිරීමක් කෙරුවේ. ඔව් ඒ රේටින් ඒජන්සිස්ලා කියලා දෙනවා ඊළඟ අවුරුදු 5 තුලදී බිලියන 29ක් ගෙවන්න තියෙනවා කියන එක හරි. ඒක ඒ අය පමණක් නෙමෙයි අපිත් ඒක දන්නවා. ඉතින් ඒ වුණාට ඒ බිලියන 29 අපි එකතු කරගන්නා වූ ක්‍රමය තමයි වැදගත්. අපිට ඒක කරගන්න පුළුවන්ද කියන එක තමයි වැදගත්. ඉතින් අපි දැනටමත් පෙන්ලා දී තියෙනවා පසුගිය වසර දෙක තුලදී අපි කොහොමද ඒක කළේ කියලා. ඉදිරි කාලයේදී අපි කොහොමද කරන්නේ කියන එකත් අපි දැනටමත් කියලා තියෙනවා. ඒකට අපි උනන්දු වෙලා ඒ කටයුතු කෙරුවොතින් මම හිතන්නේ 29ක් නෙමෙයි ඊට වඩා හුඟක් වැඩියෙන් අපිට කරගන්න පුළුවන් වේවි. අපි ඒකට ඒ ඉලක්කයට තමයි අපි හඹා යන්නේ. අධිපතිතුමනි ಭಾರತ අහ ප්‍රශ්නෙට උණපූර්ණයක් අපි ඔබතුමා ගණනය කරලා තිබ්බ බර තැබීමක් කරලා තිබුණා කොහොමද අවශ්‍ය මුදල සම්පාදනය කරගන්න කියලා අපිට අකමැත්තක් නැත්තම් නිලධාරීන්ට අවස්ථාව දෙන්න පුළුවන් කොහොමද පුරවකථනය පොඩ්ඩක් මේ ධම්මිකට පොඩ්ඩක් කියන්න පුළුවන් නම් කොහොමද අපි දැනට ඊළඟ මාස 3 තුලදී ඒක කරන්නේ කියලා මයික්‍රොෆෝන් ගන්නවා. බොහොම ස්තුතියි. අධිපතිතුමා කිව්වා වගේ අපි අප භාරයේ තිබෙන සංචිත ප්‍රමාණය ගැන මත පමණක් පදනම්ව ගණන් හැදුවොත් යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ප්‍රමාණයෙන්ද ඉතිරි ණය ඉදිරියට ගෙවන තියෙන ගෙවීම් කරන්න වෙන්නේ කියන එක. මම හිතන්නේ මෙතනදී අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා රට තුළට ගලා යන ලැබීම් කෑෂ් ෆ්ලෝ එක කියලා අපි කියනවා මුදල් ප්‍රවාහයන්. දැන් කෙනෙක් බොහෝ වෙලාවට හිතන්නේ ගෙවන්න තියෙන ණය ආපහු ගෙවන්න රජය ණය ගන්නවද කියන එකත්. දැන් මෙතනදී මම හිතන්නේ විශේෂයෙන්ම මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සහ රජය පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙනවා විශේෂයෙන්ම කමර්ෂල් ලෝන්ස් ඒ කියන්නේ මේ වාණිජ පදනම මත අරගෙන තියෙන ණය ප්‍රමාණය අපි පුළුවන් තරම් ඉදිරියේදී නොකරන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. එතකොට එතනදී විශේෂයෙන්ම අපිට වඩාත් පහසු සහ සහනදායී ආකාරයට ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් ඒ කියන්නේ රජයකින් තවත් රජයකට ඒ කියන්නේ අපි ශ්‍රී ලංකා රජය සහ වෙනත් රජයන් සමග කරන ගනුදෙනුවලදී ඒ හරහා අපි මුදල් බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි දැනටමත් මම හිතන්නේ අධිපතිතුමා සඳහන් කරා චීන මහ බැංකුවත් එක්ක තියෙන සොෆ්ට් ෆැසිලිටි එක. ඒත් එක්කම අපි කල්පනා කරලා තියෙනවා විශේෂයෙන්ම මැද පෙරදිග ඉන්න රටවල් වල තියෙන රටවල් වල මහ බැංකුව සමගත් එහි ආයෝජකයෝ සමගත් ඉතා සමීප සම්බන්ධතාවයක් ගොඩනගලා ඒගොල්ලෝ දැනටමත් ඒගොල්ලෝ ප්‍රකාශ කරලා තියෙන ඒගොල්ලන්ගේ තියෙන කැමැත්ත අපේ රටේ විශේෂයෙන්ම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල ආයෝජනය කරන්න අපි විශේෂයෙන්ම කල්පනා කරලා තියෙනවා ඇමරිකානු ඩොලර් වලින් නිකුත් කරලා තියෙන දේශීය වෙළඳපොලේ නිකුත් කරලා තියෙන සංවර්ධන බැඳුම් කර ඒ බැඳුම් කරවලට විදේශයන්හි සිටින ආයෝජකයන් සම්බන්ධ කරගන්න. එතනදී ඒගොල්ලෝ කැමැත්ත ප්‍රකාශ කරලා තිනවා මේ ප්‍රමාණයන් යම්කිසි කුඩා කොටස් වලට වෙන් කරලා ඒ ආයෝජකයන්ට ඉදිරිපත් කරන්න. එතකොට ඒගොල්ලෝ ඒවාගේ ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම හිතන්නේ අධිපතිතුමා පැහැදිලිවම කිව්වා ශ්‍රී ලංකාවේ රජය රුපියල් වලින් නිකුත් කරලා තියෙන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර. දැන් මේ සම්බන්ධයෙන් ආයෝජනය කරන්න එන විදේශීය ආයෝජකයන්ට විශේෂයෙන්ම මහ බැංකුව දැනටමත් ප්‍රකාශයට පත් කරලා තියෙනවා ඒගොල්ලන්ගේ ලංකාව ඇතුළට ගේන ඩොලර් විදේශ විනිමය සම්බන්ධයෙන් වන විදේශ විනිමය සම්බන්ධ පිළිපදින අවදානම මහ බැංකුව බාර ගන්නවා කියන එක. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් අද ලංකාව ඇතුළට ඩොලර් එකක් ගෙනල්ලා ඒක කන්වර්ට් කරොත් නැත්නම් පරිවර්තනය කරොත් රුපියල් වලට එයාට රුපියල් 200ක් හම්බුනොත් එයා ඒ ආයෝජනය අවුරුදු 2ක්
වෙනකන් ලංකාව ඇතුළේ තබාගෙන ඉඳලා ආපහු ලංකාවෙන් පිටටද ගෙනියන්න ගියොත් එතනදී මහ බැංකුව බැඳී සිටිනවා එයාට ඒ ඩොලර්ස් ගන්න ඩොලර්ස් රුපියල් 200 ගානෙම නැවත ලබා දෙන්න. ඒ වගේ ආයෝජකයන්ගේ කැමැත්ත සහ ආයෝජකයන්ගේ අභිප්‍රාය වර්ධනය වෙන විදිහ ආකාරයේ ක්‍රියාමාර්ගයන් අපි දැනටමත් හඳුන්වලා දීලා තිනවා. ඒ සම්බන්ධයෙන් අපි දැනටමත් කටයුතු කරගෙන යනවා. මම හිතන්නේ අපිට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න බැරි වුණත් අධිපතිතුමා කිව්වා වගේ මම හිතන්නේ අපිට තව මාසයක් පමණ වෙද්දි මට හිතෙන්නේ ඉතා සුබදායි පණිවිඩ මේ වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන් වෙයි. මොකද සමහර දේවල් ඇත්තටම අපි මේ වෙලාවේ ඒ අපේ අනිත් රජයන් සමග ඒත් එක්කම ආයෝජකයන් සමග කතා කරමින් පවතින්නේ. එතනදී අපිට යම් යම් දේවල් කලින් මාධ්‍යයට හෝ එළියට නිකුත් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉතින් මම හිතනවා අපි බොහොම විශ්වාසයෙන් සහ වගකීමෙන් ප්‍රකාශ කරනවා ඒ ගෙවන්න ඕන කරන මුදල් සම්බන්ධයෙන් විශේෂයෙන්ම පැහැදිලි කිරීම මීටත් වඩා හොඳ පැහැදිලි කිරීම මම හිතන්නේ අධිපතිතුමා කිව්වා වගේ ඒ රෝඩ් මැප් එකේ මේවා ගැන කියලා තිනවා. ඒ පිළිබඳ තවත් වඩාත් තහවුරු වෙන ක්‍රියාමාර්ගයන් අපිට ඉදිරියේ ඔබතුමන්ලා ඉදිරියේ පෙළ දක්වන්න පුළුවන්. අපි ඒ දැන්ට ක්‍රියාත්මක කරගෙන යන සාකච්ඡාවන් සම්පූර්ණ වුණාට පස්සේ බොහොම ස්තුතියි. අපි සිළුමිණ පුවත්පතේ තාරක මම හිතනවා දැන් තාක්ෂණ ජෝසි ඔබේ මග ඇරෙන්න ඇති. හුඟ දෙනකොට අපි මේ අලුත් තාක්ෂණයත් එක්ක කටයුතු කරද්දී මයික් එක වෙනම ඔන් කරගන්න අමතක වෙනවා. ඒක නිසා අන්මියුට් කරගෙන තමයි ඔබ පාවිච්චි කරන්නේ. ඒක හරි සුලභ දෙයක්. අපි මෙතනින් හරියට කාලය ඉතුරු කරමු. තාරක ඔබේ අවස්ථාව. ඔව් කිංස්ලි ස්තුතියි. ගවන මට අහන්න තියෙන්නේ දැන් පහුගිය දවස්වල රාවයක් ඇති වුණා මේ ඉන්ධන සපයා ගැනීමට ඩොලර් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා කියලා. ඒ අතර තවත් ප්‍රවාහන ශාස්ත්‍රය තුළ මතයක් ගියා මේ දුම්රිය ධාවනය කරේ නැත්තේ මේ ඉන්ධන සැපයුවොත් ඉන්ධන අඩුවීම තත්ත්වයක් ඇති වෙයි කියලා. ඒකට අද කොහොම හරි දුම්රිය සාමාන්‍ය අධිකරණ පිටුලක් දීලා තිබ්බා ලබන පාලන දුම්රිය ධාවනය කරන ප්‍රශ්නයක් නෙමෙයි කියලා. දැන් එස්තේ තව දේශපාලඥයෝ කියලා තිබ්බා ඉන්ධන ගන්න ලෝකෙ වටේ අපිට දුවන් වෙලා තියෙනවා කියලා. ඩොලර් ප්‍රශ්නයක් නිසා කියලා. මේකේ සැබෑ තත්ත්වය කුමක්ද? අපිට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව්. ඉන්ධන හිඟයක් තිබුණේ ලංකාවේ නෙමෙයි. මම දැක්කා මේ ඉන්ධන වලට ලොකු පෝලිම් දෙනවා එංගලන්තේ නම්. මේ ලංකාවේ එහෙම පෝලිම් තිබුණෙත් නැහැ. අපිට අවශ්‍ය වෙන ඉන්ධන ගැනීමට අපි සියලුම මුදල් ඒ පිළිබඳව යොමු කරලා තියෙනවා. කිසිම අඩුපාඩුවක් නැතුව ඒකට අපි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවශ්‍ය වෙන සියලුම ඉන්ධන සඳහා මහ බැංකුවෙන් ඒ අඩුපාඩුවක් ඕනෑම අවස්ථාවක තියෙනවා නම් ඒ අඩුපාඩුව පියවන්නටත් අපි දැනටමත් කටයුතු කරගෙන ගිහිලා තියෙනවා. අපි මේ බැංකු වලට කියලා තියෙනවා ඔබතුමන්ලා තෙල් මිලදී ගැනීමේදී ණයකර ලිපි ඕපන් කරද්දී ඒවට අවශ්‍ය වෙන සියලුම මුදල් අපි වෙන් කරලා තියෙනවා දැනටම. අපි ඒකේ අපේ සැලැස්මෙත් අපි එහෙම කිව්වා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව කිසිම කෙනෙකුට කිසිම අවස්ථාවක සැකයක් තියාගන්නට අවශ්‍ය නැහැ. මම මේ අවස්ථාවේදී මහින්ද සිරිවර්ධන අපේ නියෝජ්‍ය අධිපතිවරයාටත් කියනවා තව දුරටත් ඒ ගැන පැහැදිලි කරන්නයි කියලා මහින්ද. ස්තුතියි. අධිපතිතුමා කිව්වා වගේම ශ්‍රී ලංකා මහ බැංකුව ඊටාම වගකීමෙන් මේ කටයුතු සිද්ධ කරනවා. එතුමා කිව්වා වගේම අපේ වෛමාසික මේ වර්තාවෙත් එලි දක්වලා තියෙනවා මහ බැංකුව කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න කියන එක. ඊට අමතරව මට වෙන අමතර තොරතුරුකුත් කියන්න පුළුවන්. මොකද මම ඔය ඉන්ධන මිලදී ගන්න ඒ යම්කිසි කමිටුවකට සම්බන්ධ වෙලා තියෙනවා. අපි මේ පිළිබඳව ඉතාම තොරතුරු ඇතුව සාකච්ඡා කරලා තමයි ක්‍රියාමාර්ග ගන්නෙ. එහිදී ඉතාම වගකීමෙන් අපි එලි දක්වන දෙයක් තමයි කටයුතු කරන දෙයක් තමයි කිසිම හේතුවකින්වත් රටේ ඉන්ධන හිඟයක් ඇති නොවීමට වග බලා ගැනීම. එතකොට සම්පාදන ක්‍රියාවලියේදී ඒ වගේම මූල්‍ය අංශෙන් සපයා ගැනීමේදී ඒ සියලුම අංශ වලින් ඉතාම වගකීමෙන් අපි වැඩ කරලා තියෙනවා. අනාගතයේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ කිසිම ඉන්ධන හිඟයක් රට තුන ඇති නොවන විදියට කටයුතු කරන්න. ස්තුතියි. AFP සේවයේ අමල් ජයසිංහ අපිට නිරන්තරයෙන්ම උද්‍යෝගයෙන් සහභාගී වෙන කෙනෙක්. අමල් ඔබේ අවස්ථාව උදා කරගන්න. Thank you very much, Kingsley. This is a question to the governor. You're talking about fuel imports, and also we are seeing some reports about a loan from Oman. The figure mentioned was something like 3.6 billion. Probably one of the biggest loans, if that is correct,
Perhaps the governor can shed some light on this transaction. We do have some negotiations going on with Oman, but this particular loan that you were referring to would be a facility that is being negotiated separately by the Ministry of Energy, that we have not factored into the plan that we have already put out. So that would be outside that realm as well. However, the loans as well as the swaps that we are negotiating today are listed in this document, although those are not mentioned. It's not mentioned as to which agency or which country we are negotiating with, but those numbers that we have put down here are very realistic, and we are working on that. That is not to say that the loan that is being negotiated by the Energy Ministry is not realistic. They would be having different parameters upon which that negotiation is going on. That is perhaps for petroleum as well as further developments in relation to petroleum. However, these loans that we are presently negotiating as well as the inflows that we are presently working on are ones that the central bank and the government up to the 1st of October were discussing and negotiating, and I can tell you that those are already in the pipeline at different stages of success, and we would be, as our Deputy Governor Mr. Nanakara mentioned, we would be announcing those at different stages as and when those are being realized. You would have realized in the past also, we did mention before it occurred that we would be negotiating a swap facility with the People's Bank of China, and that materialized. Then we said that we would be negotiating with the China Development Bank, that materialized. Then we said that we would be negotiating a swap facility with the Bangladesh Bank, that materialized. So all what we had said so far were based on discussions that were ongoing, because we felt that that was an obligation that we have towards our stakeholders, that we should keep them informed about what is being done, and we have done that, and those have materialized finally into realistic inflows that have come into the country. So in the same way, ones that we are negotiating now, we have listed those out, although not in detail, the numbers as well as the thrust of those different inflows, and we are confident that those would materialize in due course as well. හොඳයි, ඔබේ ප්‍රශ්න සඳහා අවස්ථාව ලබා දෙනවා. ඒ අතරතුරේදී නැවතත් අපි අවස්ථාව උදා කරලා දෙන්නම්. ඉකොනොමි නෙක්ස්ට් පුවත්පතේ වෙබ් අඩවියේ ශිහාර් අනීස් ඔබ රැඳී සිටිනවාද මේ වෙලාවේ? ඔබට පුළුවන් අවස්ථාව උදා කරගන්න. ශිහාර්. Yeah, good afternoon, Governor. Good afternoon. Governor, I have two questions. One is any update on the vehicle imports, because this has been going on for a while. You have come up with a kind of a innovative idea which has still been discussed by the government. Any finalized decision on the vehicle updates, vehicle imports? That's first question. Second question is, now you have, I mean, if we see the inflows you have put out in your framework, it's almost $26.2 billion, right? In 6 months, which is, including, of course, remittances and exports. But do you think it's over-ambitious, or you think it's kind of realistic? Just want to have your idea on that. Thanks. Yes. Thank you, Kingsley. Thank you. I'll start with the second question first. The numbers are realistic, and although it may appear to be very high, you would realize that that part of it will be funding the imports as well as certain other debt settlements. So which means that there would be a build-up of our reserves, which is what this whole exercise is about, because there would be a build-up of reserves. That's why we said that by the end of March, we are hoping to have a reserve which is equivalent to at least 4 months of reserves, 4 months of imports. So these numbers are realistic, I can tell you, Shia. The first part of your question with regard to the vehicles, yes, we got to also find innovative ways of dealing with this situation. As you know, there was a need to curtail the imports of vehicles for good reason, because when the inflows dwindled from the source of tourism,
we had to make another adjustment elsewhere, and the adjustment that was chosen was to stop the imports of vehicles, and that was done. And till such time that could resume, we have to maintain that situation. However, we noticed that in the last few months that there has been an undue bubble being formed in the prices of vehicles, and that's not a very good thing as far as any economy is concerned. And the prices of vehicles have shot up maybe more than double the original price, and that could sometimes lead to certain destabilization forces being created within the economy. That's why we had to find some way in which this could be addressed. And in Parliament once there was a question that was raised by one of our members, Honourable Premanatha Dolawatta, where he brought up this innovative idea. So it warrants some discussion, warrants some further drilling down. So that's what we are doing right now, to see whether there are any other ways in which this could be improved and then brought into the equation. So that is presently receiving attention as to when and in what form it could ultimately be brought in to the equation is a matter of for the government to decide. But in the meantime, I can tell you that was considered to be an interesting idea, which is what we are now highlighting, because there may be some merit to doing something similar, with the duty being paid in foreign exchange, with the vehicles being imported without any foreign exchange outflow from the country. So it has some merit and it needs to be considered. ස්වාධීන රූපවාහිනියේ නජිත් අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. මට මහ බැංකුව අධිපතිතුමාගෙන් දැනගන්න ඕනේ දැන් අපි අර වාහන ආනයනය සම්බන්ධයෙන් එතුමාගේ අදහසේ සිංහල පරිවර්තනයකුත් අවශ්‍යයි. ඒ වගේම අර භාණ්ඩ 600 ආනයන සීමා ඉවත් කරන්න කටයුතු කළා කියලා කිව්වා. දැන් මේ වෙනකොට භාණ්ඩ ආනයනයට සීමා පනවලා තියෙනවද මහ බැංකුව අධිපතිතුමා? තවදුරටත් සීමා පැනවෙන ක්ෂේත්‍ර තියෙනවද? මම මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා අපේ ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ ආචාර්ය චන්ද්‍රනාත් අපරසේකර මහත්මයාට. එතුමා සූදානම් වෙනකොට මම හිතන්නේ සමහර මාධ්‍ය වලට අවශ්‍ය වෙන ඔබතුමාගේ පැහැදිලි කිරීම වාහන ආනයනය සම්බන්ධ කර ප්‍රකාශය. මොකද ඒ අයගේ ප්‍රවෘත්ති වාර්තා වලට එහෙම සටහන් වෙන්නේ. ඒක ඉතා ජනප්‍රිය කියමන මම හිතනවා. ඒක අපි චන්ද්‍රනාත් එතුමාට කියමු. ඒක පැහැදිලි කරන්න කියලා. ආචාර්ය චන්ද්‍රනාත් අපරසේකර. බොහොම ස්තුතියි අධිපතිතුමනි. මහ බැංකුව අධිපතිතුමා කලින් සඳහන් කරේ වාහන ආනයන ගැන. දැනට ලංකාවේ වාහන ආනයන අපි රජය විසින් නවත්තලා තියෙනවා මම හිතන්නේ අවුරුද්දකට වැඩි කාලයකට. නමුත් රටින් පිටට විදේශ විනිමය ගලා නොයා අපිට වාහන ආනයනය කරන්න පුළුවන් නම්, ඒ වගේම රජයට විදේශ විනිමයෙන් ආදායම් බදු උපයා ගන්න පුළුවන් නම්, ඒ වගේ දේවල් අපි මේ වෙලාවේ අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියලා. විශේෂයෙන් විදේශයන් වල වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ට ඒ වගේ ක්‍රමවේදයන්ගෙන් වාහන ආනයනය කරන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන් නම් අපි ඒක කරන්න රජයත් එක්ක කටයුතු කරගෙන යන්න කැමතියි. ඒ වගේම දෙවනි ප්‍රශ්නේ මම හිතන්නේ ඇහුවේ ආනයන මත සීමා දැනට තියනවාද කියලා. ඔබතුමා කිව්වා වගේ මහ බැංකුව විසින් ආන්තික අවශ්‍යතා පනවලා තිබුණා භාණ්ඩ 623ක් මත. මහ බැංකුව අධිපතිතුමා ඉදිරිපත් කර පෙරදැක්මත් එක්ක රෝඩ් මැප් එකත් එක්ක ඒ ආනයන ආන්තික අවශ්‍යතා ඉවත් කරා. මීට අමතරව ලංකාවේ දැනට පවතින්නේ රජය විසින් ප්‍රතිපත්තියක් විදිහට ආනයන සීමා කිරීම විතරයි. උදාහරණයක් විදිහට වාහන ආනයන ප්‍රතිපත්තියක් විදිහට මේ වෙලාව වෙනකොට සීමා කරලා තියෙනවා. ඒ වගේම කෘෂිකාර්මික ආනයන උදාහරණ විදිහට කහ ගැන අපි දන්නවා. ඒ වගේ භාණ්ඩ කිහිපයක් මත සීමා කිරීම පනවා තියෙනවා. මොකද ලංකාව ඇතුළත ඒ කෘෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් නිසා සහ ඒ කෘෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය කිරීම දිරිගන්වන්න ඕන නිසා. ඒ වගේම සෙරමික්, ටයිල් ඒ වගේ සුළු භාණ්ඩ ප්‍රමාණයක් මත මේ වෙනකොට ආනයන සීමා පනවා තියෙනවා රජය විසින්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලේ
ඒ හැම සීමාවක්ම කාලෙන් කාලයට රිවිව් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේ රජය අවශ්‍ය විදිහට කටයුතු කරයි මේ ආනයන සීමා මත කියලා. බොහොම ස්තුතියි. අධිපතිතුමනි මේක පැහැදිලි කරගන්න ඕනේ මොකද මේ දවස්වල මේ බජට් ප්‍රොපෝසල්ස් යන කාලේ. එතකොට මහ බැංකුවේ යම්කිසි ආකාරයක ප්‍රකාශයක් වළංගු වෙනවද? මොකද මේ සතියන්තය වෙනකොට නැවත වාහන මිල තීරණය වෙනවා මේ වැඩසටහනේදී කියවෙන මතය අනුව. දැන් බොහෝ වෙලාවට තත්ත්ව වෙළඳ පොලේ තත්ත්වය අරන් බැලුවොත් එහෙම දැන් කවුරුත් වාහන ගන්න නැහැ. බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා ඔබතුමාගේ ඊළඟ ප්‍රකාශය නිකුත් වෙනකන් සමහරවිට මොකද මිල උච්චාවචනයේට කබ්‍රාල් ප්‍රකාශන තමයි දැන් බලපාන්නේ. ඒ නිසා අපි දැනගන්න කැමති මේක ක්‍රියාත්මක වීම බජට් එකත් එක්ක පුළුවන් දෙයක් මහ බැංකුවට හැකියාව තියෙනවා ඕනෑම වෙලාවක රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වෙනස් කරන්න. නෑ මෙතනදී ප්‍රතිපත්තිමය වශයෙන් මෙවැනි තීරණ රජයෙන් ගත යුතුයි. මොකද සීමාව පැනවීම, සීමාවල ඉවත් කිරීම රජයේ ප්‍රතිපත්තියක්. එතකොට ඒ රජයේ ප්‍රතිපත්තිය මම හිතන්නේ රජයක් හැටියට සලකලා බලලා කැබිනට් මණ්ඩලයට සහ ජනාධිපතිතුමාට ඒ තීරණ ගන්න සිදු වේවි. ඒ තීරණ ගැනීම මම හිතන්නේ අවශ්‍ය වෙලාවල් වලට. ඒකට අපේ එක කාර්යභාරය තමයි මම මුලින්ම නොකියුවත් රජයට ආර්ථික උපදෙස් ලබා දීමත් මහ බැංකුවේ එක කාර්යභාරයක්. ඉතින් ඒ උපදෙස් ලබා දීම හරහා යම් අවස්ථාවලදී විවිධ ක්ෂේත්‍ර පිළිබඳව ඉදිරියට අපි ගණනය කරලා තියෙන විවිධ ක්‍රමවේද අනුව කරලා තියෙන දේවල් අනුව අපිට මතයක් ප්‍රකාශ කරලා ඒ මතය රජයටත් ප්‍රකාශ කරලා රජයට එවැනි උපදෙසක් ලබා දීම සාමාන්‍ය දෙයක්. අපි ඒක කරලා තියෙනවා. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 15 වෙනිදා සැප්තැම්බර් 15th report කියලා එකක් තියෙනවා. ඒ ආර්ථික පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සියලුම අංශ එකතු වෙලා මහ බැංකුවෙන් ඒක නීතිමය ආකාරයට යම් ඉදිරිපත් කිරීමකුත් කරනවා. ඉතින් ඒකත් මහ බැංකුවේ එක කාර්යභාරයක්. ඉතින් ඒ හරහා මහ බැංකුව ඒ කාර්යභාරය දැනට නිරත වෙලා තියෙන බවත් ඔබතුමාට පේනවා. මොකද යම් අවශ්‍යතාවයල් වලදී යම් දේවල් කිරීමට හෝ නොකරන්නටත් මහ බැංකුවට පුළුවන් රජයට යම් උපදේශක් ලබා දෙන්න. ඒකත් අපි කරගෙන යනවා. ඉතින් දැන් මේක මේ කබ්‍රාල් ප්‍රකාශයක් කියලා කිව්වට ඔබතුමා ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබෙනවා. ඒක කිරීමට හේතුවක් තමයි මේ බබල් ෆෝමේෂන් එක. මේ වැඩිපුර මිල වැඩිවීම අපි හිතන්නේ ආර්ථිකයේ ස්ථායි භාවයට යම්කිසි පීඩනයක් ලබා දෙන තත්වයක්. ඉතින් ඒව නොවෙන්නට අපි උපදේශක් ලබා දීලා තිනවා. ඒ උපදේශ මම හිතන්නේ ක්‍රියාත්මක කළොත් අපිට తాවකාලිකව හරි මේ ප්‍රශ්නය දැනට නැවත වරක් සියලුම වාහන වලට අවසර දෙන්නට පෙරත් උනත් අපිට පුළුවන් වේවි ඒ වැඩිපුර මිල වැඩිවීම නවත්ත ගැනීමට. ඉතින් ඒ නිසා ඒක සමහර විට රජය ඒක පිළිගනීවි. එහෙම වුණොත් මහ බැංකුව හැටියට අපි සතුටු වෙනවා. මොකද එක මූලික ප්‍රශ්නයකට අපි උත්තර දෙනවා. ඒත් එක්කම තවත් ප්‍රශ්නයක් තියෙනවා රටට මුදල් ගලා ඒම, පිටරට මුදල් ගලා ඒම. ඒ ප්‍රශ්නයටත් යම්කිසි සම්පූර්ණ නොවුණත් තවත් විකල්පයක් ඉදිරිපත් වෙන නිසා. රටෙන් එළියට මුදල් යවන දෙමව්පියන්ට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා අධිපතිතුමනි. තමන්ගේ විදේශ අධ්‍යාපනය ලබන දරුවන්ගේ වෙලාවට මුදල් ටික යවා ගන්න බැරි වේවිද? ඊට පස්සේ එයාගේ ශිෂ්‍ය භාවය, ඊට පස්සේ එයාය වැය බරක් වඩපත් වෙනවද? මූලික වශයෙන් මේක නත් සාකච්ඡා වුණා. ඒක දරුවන්ගේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඊට පස්සේ එයාය පීඩණයෙන් ඉන්නවා. දෙමව්පියන්ට සල්ලි තිබුණත් ඒවා ගන්න බැරි තත්යකටද යන්නේ කියලා. ඒ සම්බන්ධව මොකද අයවැය යෝජනාවලදීත් මේ ගැන කතා බහක් කරුණා මුදල් ඇමතුමාත් එක්ක. නමුත් අපි කැමති මහ බැංකුවේ නිරීක්ෂණයන් සහ නියාමනයන් මොනවද මේ සම්බන්ධව කියලා දැනගන්න. ඒකත් ඉතාමත් හොඳ ප්‍රශ්නයක් කිංස්ලි. මම හිතුවා මේ ප්‍රශ්නයත් මතුවේයි කියලා. මොකද බොහෝ දෙමව්පියන් යම් පීඩාවකට පත් වෙලා තිබුණා. ඒ මුදල් යැවීම තමන්ගේ දරුවන්ගේ ස්කූල් ෆීස් එහෙම නැත්නම් යුනිවර්සිටි ෆීස් ඒ අයගේ ලිවිං එක්ස්පෙන්සස් වලට යැවීමට යම් බාධාවක් ඇති වෙලා තිබිච්ච නිසා දන්නවා ඒතරදී යම් කිසි තත්ත්වයක් තිබුණා. දැන් අපි සියලුම බැංකු වලට උපදෙස් ලබා දීලා තිනවා කිසි විටක එවැනි තත්ත්වයක් මතු නොවන්නට ඒ මුදල් ගෙවන්නටත් කියලා අපි කිව්වා. අපි මේ සාකච්ඡාවට එන්න විනාඩි කිහිපයකට පෙරත් අපේ රැස්වීමකදී අපි ඒ පණිවිඩය සියලුම බැංකු වලට යොමු කරන්නයි කියලාත් අපි උපදෙස් දීලා තමයි ආවෙත්. මොකද අපි දැනගෙන හිටියා යම් යම් තැන්වලදී ඒ වගේ සිදුවීම් වෙලා තියෙනවා. ඒ සිදුවීම් තුලින් බොහෝ දරුවන්ට සහ
දෙමව්පියන්ට යම් ප්‍රශ්න මතුවලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒවටත් අවශ්‍ය නම් යම්කිසි බැංකුවකට ගැටලුවක් තිබෙනවා නම් තම දරුවන් තමන්ගේ ගනුදෙනුකරුවන්ගේ දරුවන්ට එහෙම යවන්නට ප්‍රශ්නයක් තිබෙනවා නම් එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකකින් සාමාන්‍ය ගෙවීමට තිබෙන ඒ යම් මුදලක් ගෙවීමට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව මහා බැංකුවට උනත් කියලා ඒකට අවශ්‍ය වෙන ප්‍රතිපාදන වෙන් කරගන්නයි කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඊළඟ දවස් කිහිපය තුළදී මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳෙන්නට අවශ්‍යයි. එහෙම විසඳුනේ නැත්නම් අපිට ඒක මේ ඉදිරිපත් කරන්න අපි ඒක වහාම ඒකට ශනිකවම ඒකට මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අද තමුන්නාන්සලාට ප්‍රවෘත්ති රසක් තියෙනවා සතියන්තය සඳහාත් විශේෂයෙන්ම ඊයේ කැබිනට් තීන්දුව ප්‍රකාශ කරන අතරතුරේදී මේ ක්‍රිප්ටෝ කරන්සි වගේ වචනයන් අපිට පාවිච්චි කරනවා. ඒ වගේම ලෝකයේ දැන් තරුණ පරපුර තාක්ෂණයත් එක්ක ඉන්නවා. මේ පේමන්ට් ගේට්වේස් ගැන කතා බහක් තිබුණා. මේකේ මූලික වශයෙන්ම තරුණ පරපුරගේ ඉල්ලීම තමයි PayPal වගේ අවස්ථා ලබා දෙන්න කියලා. ඒක හරහා විදේශ විනිමය ලංකාවට ගන්නටත් ඒ වගේම අලුත් වෙළඳපොළක් ඇති කර ගන්නටත් අවස්ථාවක් තියෙනවා කියලා. අපි දැනගන්න කැමති මේ පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුවේ නිරීක්ෂණය සහ ඔබේ නිර්දේශය මොකක්ද? මොකද බොහෝ දෙනා බලාපොරොත්තු දල්වගෙන ඉන්න තරුණ පරපුර ඒවා දේශපාලන ඡන්ද පොරොන්දු බවටත් පත් වෙමින් පවතිනවා කියලා අපිට තේරෙනවා. ඒ නිසා ඒක දේශපාලනකින් තොරව ආර්ථික විද්‍යානුකූලව අපි දැනගන්න කැමති සැබෑ තත්ත්වය මාධ්‍යවේදීන් වාර්තා කරන සූදානමින් ඉන්න නිසා. මෙතනදී කිංස්ලි මේ සියලුම මේ අපි බිටිස්රුත් අපි කියලා තියෙනවා මේ ක්‍රිප්ටෝ කරන්සි පිළිබඳව අපි තාම මහා බැංකුව හැටියට සම්පූර්ණ තීරණයක් කරන්නේ නැහැ. මම දන්නවා මේ ඊයේ පෙරේදා කැබිනට් මණ්ඩලයෙන් තීරණය කරලා තිබෙනවා ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් කිරීමටත් ඒ පිළිබඳව වාර්තා කිරීමටත් ටීම් එකක් හදන්න කියලා අපි ඒ ටීම් එකට අපේ මහා බැංකුවේ payments and settlements අපේ ඩිරෙක්ටර්වත් අපි එකට යොමු කරලා තියෙනවා. ඒ ගැන මම හිතන්නේ යම් තීරණයක් ඉදිරියේදී ගනි. PayPal පිළිබඳවත් මේ සබ්ජෙක්ට් පිළිබඳවත් මම ඉන්වයිට් කරනවා අපේ නියෝජ්‍ය අධිපතිනිය ඉවෙට් ෆර්නෑන්ඩෝ මෙතනියට ඒ පිළිබඳව පැහැදිලි කිරීම කරන්න කියලා. ස්තුතියි ඒ ප්‍රශ්නෙට. එතනින් PayPal වලදී වෙන්නේ ශ්‍රී ලංකාවේ ඉඳලා මුදල් යැවීම් කරන්න පුළුවන්. ඒක දැනට අපිට තාම ලැබිලා නැත්තේ අපිට මුදල් ලබා ගැනීම. අපි දැන් සෑහෙන වසර 2-3ක් පුරාම උත්සාහය අරන් තියෙනවා ඒ අදාළ පාර්ශවයන් එක්ක රැස්වීම් පවත්වලා ලිපි හුවමාරු කරලා කතා කරලා ඒ අවස්ථාව ලබා ගන්න. ඉතින් තවදුරටත් ඒක කටයුත්ත කරගෙන යනවා. මේ වෙනකොට අපි ඒගොල්ලන්ගේ ඉන්දියාවේ තියෙන කාර්යාලයට සිංගප්පූරු කාර්යාලයට ඒ වගේම දැන් අවසානයේ ඇමරිකා එක්සත් ජනපද කාර්යාලයටත් අපි කොරස්පොන්ඩන්සි අවලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනට අපිට හැකි වෙයි කියලා. මොකද අපි දන්න විදිහට අපේ කිසිම බාධාවක් නැහැ ඒ පහසුකම අපිට ලබා දෙන්න. ඉතින් තාම අපිට දැනුවත් වෙලා නැහැ මොකක්ද හේතුව කියන එක, ඇයි ඒක අපිට ලැබිලා නැත්තේ කියන එක. අපිත් කැමති ඒක ලබා ගන්න. මොකද වෙනත් ක්‍රම කීපයක්ම අපේ දැනටම ශ්‍රී ලංකාවේ මුදල් යැවීම සහ ගෙවීම ලබා ගැනීම කරනවා. ඒ තත්ත්වය මත අපිට ඒක ලබා ගන්න පුළුවන් නම් ඇත්තටම විශේෂයෙන්ම අපේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඒක ලොකු අවස්ථාවක් වෙනවා. ඒගොල්ලන්ගේ වෙළඳ පොළවල් තව ව්‍යාප්ත කරගෙන ඒ ව්‍යාපාර කටයුතු කරගන්න. ඒක ගැන අපි ඉතාම උනන්දුවෙන් බලන් ඉන්නවා මේ අවස්ථාව ලබා දෙන්න. ඒකට මොන හරි අපෙන් පහසුකමක් දෙන්න තියෙනවා නම් ඒක ලබා දෙන්නත් ශ්‍රී ලංකා මහ බැංකුව විදිහට අපි ලෑස්ති. ඒ අයගේ පාර්ශවයෙන් තියෙන ප්‍රමාදයක් හෝ එහෙම තමයි දැනට තියෙන්නේ. අපි සාකච්ඡාත් කරගෙන යනවා. ඒ අයත් අපිට බාධාවක් හරි මොකක්ද අපහසුව කියන දේ තාම කියවිලා නැහැ. ඉතින් අපි ඕනලාගේ ඒක පහසුකම සලස්සන්න ලෑස්ති වෙලා බලාගෙන දෙයක් අපි හිතනවා ඉතා ඉක්මනින් අපිට ඒ අවස්ථාවේ ඒ අය ලබා දෙයි කියලා. හොඳයි අපි හිතමු ඩිජිටල් අමාත්‍යවරයාගේ කණ්ඩායමත් මේ සදා ක්‍රියාත්මක වෙයි කියලා. ඉතා හොඳයි. මොකද බ්ලොක් චේන් වගේ ආයතන ඒ ක්‍රමවේදයන් සම්බන්ධව ලංකාවේ තරුණ පරපුර උනන්දුවක් දක්වන අපිට පුළුවන් වේවි නිර්යාත භාණ්ඩ වෙනුවට අලුත් ආකාරයක විකල්ප හොයන්නට. චේන් ක්‍රිප්ටෝ කරන්සි වගේ ඒවත් අධිපතිතුමා කිව්වා වගේම අපි මහ බැංකුව ඇතුළෙත් ගොඩක් දැන් සාකච්ඡා වෙලා තියෙනවා. ඒකට දැන් රජයේ මේ ප්‍රකාශයත් එක්ක අපේ මිස්ටර් කුමාරතුංග තමයි අධ්‍යක්ෂ පේමන්ට් ඇන්ඩ් සෙටල්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඔහුත් එකතු වෙලා මේ කටයුතු අපි කරනවා. ඒක වැඩවලට පටන් ගන්නවා. බොහොම ස්තුතියි. අපි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදම්මික ඔබට අවසාන අවස්ථාව ලබා දෙන තාක්ෂණ නිවැරදි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි මහා බැංකුව අධිපතිතුමනි, දැන් ඔබතුමන් නිරන්තරයෙන් කියන කාරණයක් තමයි ඌන උපයෝගී සම්පත් හරහා රටට මුදල් ගලා එන ක්‍රමයක් හදන්න අවශ්‍යයි කියලා. නමුත් ආර්ථිකමය වශයෙන් නෙමෙයි
දේශපාලනික වශයෙන් මේ නිර්වචනය වෙන්නේ දේශීය සම්පත් විකුණා දැමීමට වත්මන් රජය කටයුතු කරනවා කියලා. මෙන්න මේ පරස්පර බලතාවියත් එක්ක ජනතාවට මේක සංනිවේදනය වෙනකොට ඔවුන්ගේ අවබෝධය වැරදි දිශාවකට යනවා. ඇත්තම මහ බැංකුව පැත්තෙන් මහ බැංකුව අධිපතිතුමනි මේකට දෙන්න පුළුවන් විසඳුම හා පිළිතුර මොකක්ද ඔබතුමාගේ? මෙතනදී මේ ඌන උපයෝගිතා සම්පත් කියලා අපි හඳුන්වලා තිබෙන්නේ non strategic asset. ඒ කියන්නේ මේ රටකට non strategic කියන්නේ මේ උපාය මාර්ගික නොවන සම්පත් පිළිබඳව තමයි මේ කටයුත්ත සිදු වෙන්නේ. ඉතින් සමහර තැන්වලදී හෝටලයක් එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් ඒක වෙනත් ආකාරයකට පරිහරණය කරනවා නම් විදේශිකයන් උනත් ඒකෙන් රටට හානියක් නොවන සම්පත් තමයි තෝරගෙන තියෙන්නේ මේ අංශය හරහා කටයුතු කරද්දී. ඉතින් සමහරක් assets තියෙනවා අපිට සෑහෙන මුදලක් ලබා ගන්න පුළුවන් වෙන ඒවා පාවිච්චි කරලා රටට මුදල් ගලා එනවා නම් එතකොට මම හිතන්නේ ඒකෙන් සෑහෙන ශක්තියක් අපේ ආර්ථිකයට ලබා දෙන්නට පුළුවන්. දැන් මෙතනදී ණය අරගෙන ණය වැඩි කරගන්න එපයි කියන කතාව අපිත් පිළිගන්නවා. සමහරක් වෙලාවට අපිට මේ කතාව කියනවා මේ අපේ රටේ ජනතාවත්. ඉතින් ඒ කතාව අපි පිළිගන්න ගමන්ම රටට මුදල් ගලා එනටත් තවත් විකල්ප ක්‍රම ගැනත් අපි හොයන්නට අවශ්‍යයි. ඉතින් විකල්ප ක්‍රම අපි කිව්වොත් මේ විකල්ප ක්‍රම අපි පාවිච්චි කරන්නේ නැහැයි කියලා. එතකොට අපිට ඉදිරියට යෑමට තියෙන අවකාශය අඩු වෙනවා. ඒ නිසා තමයි රාජ්‍යයක් හැටියට අපි උපාය මාර්ග නොවන එම ඌන උපයෝගිතා සමා වෙන්න ඌන උපයෝගිතා සම්පත් අපි පාවිච්චි කරලා අලුත් ගලායේ අලුතෙන් මුදල් රටට ගලා එන්නට කටයුතු කරනවා. ඒකට කියනවා මේ non strategic assets ඒත් එක්කම underutilized assets. ඒ කරුණු දෙකටම යම් ආකාරයකට අපිට යම් කිසි සම්පතක් වෙන් කර ගන්න පුළුවන් නම් non strategic non less utilized ඒ වගේ සම්පත් තියෙනවා නම් අපි ඒ සම්පත් හරහා ඒක මොනිටයිස් කිරීමට ඒ තුලින් මුදල් උපයෝගී කරගෙන රටට මුදල් ගලා එන්නට කටයුතු කරන්න පුළුවන් නම් අපේ මතය තමයි ඒ මතයට අපි ඉඩ දෙන්නට අවශ්‍යයි. ඒ වගේ මුදල් ගලා එම වලට අපි ඉඩ දෙන්නට අවශ්‍යයි. ඒ තුලින් රටට සෑහෙන සෙතක් අපේ balance of payments එකට මුදල් ශේෂයට පිටරට මුදල් ශේෂයට ලොකු ශක්තියක් ඇති වෙයි කියන එක තමයි අපේ මතය. ඉතින් ඒ නිසා තමයි අපි මේ වගේ අවස්ථාවන් උදා කර ගන්නට කටයුතු කරන්නේ. ඔබේ ප්‍රශ්න සඳහා අපි අවස්ථාව ලබා දෙනවා. ඉතා ඉක්මනින් ඔබේ අවස්ථාව උදා කරගන්න තව කාල වේලාව බොහොම වේගෙන් ගලා යන හින්දා අපි උපරිම ප්‍රයෝජන ගමු රටේ මහ ජනතාවට මේ තොරතුරු දන්වන්න. මේ නිලධාරී කණ්ඩායම රටේ ආවස්තික ලොකු කාලපිරිවැයක් දරනවා ඔබ වෙනුවෙන්. අපි ඒකට සාධාරණයක් ඉෂ්ට කරමු. මොකද ඒ අය වෙනුවෙන් බොහෝ කණ්ඩායම් අද රාත්‍රී වෙනතුරුත් කාර්යබහුල වෙනවා මේ දවස්වල. බජට් ප්‍රොපෝසල්ස් මේ දවස්වල කතාවේ තියෙන නිසා සමහර ඉඟි හරි වැදගත් වෙනවා මහ බැංකුවේ පැත්තෙන් ප්‍රකාශන. ඒක නිසා ඔබතුමාලා හරි සංවේදී මේවා ප්‍රකාශ කරනවා මම දන්නවා. නමුත් අපිට දැනගන්න පුළුවන් ද අඩුතරමින් සමහර දේවල් ගැන කියවෙන මූලික අවබෝධය විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල ගිණුම් ගැන අපි ආරක්ෂක යුගයක් පහු කරපු නිසා ඔබතුමා ඒ කාලේ මහ බැංකුවේ අධිපතිවරයෙක් ඒ කාලෙත් හිටපු නිසා රාජ්‍ය නොවන සංවිධාන වලට ආපු ඇතැම් ලොකු ඉලක්කම් ගැන අපි කතා වුණා. එතකොට ඒවා විදේශ ආධාර විදිහට ආවත් නෙමෙයි එයාට යම් යම් තහංචි පැනවුණා. එහෙම නැත්නම් ඒවා පිළිබඳ නියාමනයන් ක්‍රියාදාමයන් තිබුණා. දැන් ඒ ගැන ආය අවධානය යොමු වෙනවා. අපි දැන් ලෝකෙත් එක්ක වෙනත් ආකාරයක කතා බහක ඉන්න රාජ්‍ය නායකයාගේ ආරාධනාවන් තියෙනවා සමහර විවෘත සාකච්ඡාවලට එන්න කියලා විවිධ පාර්ශවයන් වලට. කොහොමද ඒ ගැන ඒ පැත්තෙන් යම්කිසි පුරෝකථනයක් කරලා තියෙනවද අධිපතිතුමනි? අපේ රටේ නීති රීති අනුව ඇන්ටි මනි ලොන්ඩරින් ලෝස් තියෙනවා. එතකොට ඇන්ටි ටෙරරිසම් ලෝස් තියෙනවා. ඒ කියන්නේ ඒවා සඳහා එවැනි කාර්යයන් සඳහා මුදල් පරිහරණය කිරීම නීති විරෝධී කියලා අපි හැමෝම දන්නවා. ඒ නිසා ඒ නීති රීති වලට පැටහැනි නොවන ආකාරයේ මුදල් තමයි රටට ගලා එන්නට අපි සලස්වන්නට අවශ්‍යයි. ඒ නිසා FIU කියලා එකක් තියෙනවා. Financial Intelligence Unit. ඒක මහ බැංකුවේ යටතේ ක්‍රියාත්මක වෙන ඒකකයක්. ඒ ඒකකයෙන් අපිට පුළුවන් බලන්නට යම් කිසි අවස්ථාවක යම් ආයතනයකට ඒ ආයතනයේ තිබෙන කටයුතු වලට අමතරව වෙනත් මුදල් ගලායම් තිබෙනවා නම් ඒ මුදල් පිළිබඳව සොයා බැලීමක් සමහර විට කරනවා. විශේෂයෙන්ම ඒ පිළිබඳව යම් සැකයක් මතුවෙනවා නම්. ඉතින් ලෝකයේ හැමතැනම මේ වගේ දේවල් සිදු වෙනවා.
එහෙම සිදු වෙනවා නම් ඒ පිළිබඳව කටයුතු කරන්නත් අපි බැඳලා සිටිනවා. මොකද එක එක කන්වෙන්ෂන් තියෙනවා. ලෝකයේ සම්මුති තියෙනවා. ඒ සම්මුති අනුව අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඒකට මම හිතන්නේ දැන් මේ NGOs එහෙම රෙජිස්ටර් කරලා තියෙන නිසා ඒ ප්‍රවණතාවය අඩු වෙන්නට පුළුවන්. ඒ වුණත් අපි හැමතිස්සෙම මේ පිළිබඳව සෑහෙන සැලකිල්ලෙන් ඉන්නට අවශ්‍යයි. මොකද ජාත්‍යන්තරව අපි කොන්දේසි වලට එකඟ වෙලා තිබෙනවා මේ පිළිබඳව යම් තැනකදී යම් වැරද්දක් සිදු වෙනවා නම් ඒ වැරද්ද නිවැරදි කරන්නත් ඒ වැරද්ද සිදු නොවෙන්නටත් කටයුතු කරනවා කියන එක. ඉතින් ඒ නිසා අපි ඒ අනුව කටයුතු කරගෙන යනවා. ඉදිරි කාලෙදිත් ඒ විදිහට කටයුතු කරන්න වෙනවා. අපි දැකලා තියෙනවා සමහර අවස්ථාවලදී මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට මම හිතන්නේ දැන් ලෝකයේ මේ ගැන සෑහෙන ලොකු අවධානමක් තියෙන නිසා ඒවා සිදුවීම් දැන් අඩුයි. ඒ වුණත් අපි හැම විටම සැලකිල්ලෙන් සිටිය යුතුයි. අපි ලංකාදීප පුවත්පතේ නිමාන්ති ඔබ අවස්ථාව අයදුම් කර තිබෙනවා. ඉතින් ඉක්මනින් අවස්ථාව ලබා දෙන්නම්. අයිබෝවන් ආබෙන් පදිතුමා කතා කරන්නේ ලංකාදීපෙන්. අයිබෝවන්. මේ වෙනකොට රටේ කතා වෙනවා පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් විස්තරයක්. ඉතින් දැනගන්න පුළුවන්ද මහාපැන් පදිතුමා මේ විදේශ රටවල දැන් මේ අපේ ලංකාවේ මුදල් හෝ යම්කිසි දැන් මේ කතා වෙන සිද්ධිය සම්බන්ධයෙන් ලංකාවට මේවා ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් හෝ මේවා ලංකාවේ මේ වෙලාවේ මේ ආර්ථික ප්‍රශ්නයට මේක විසඳුමක් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් කෙනෙකුට මුදල් පිටරට තිබීම පමණක් වැරද්දක් නෙමෙයි. අපි දන්නවා දැන් අපේ රටේ දරුවන් 4 ලක්ෂයක් පමණ ඉගෙන ගන්නවා පිට රටවල වල. එතකොට පිට රටවල වලට ගිහලා වැඩ කරනවා 20 ලක්ෂයක් පමණ. ඉතින් මේ සියලු දෙනාටම ගිණුම් ඇති. ඒගොල්ලෝ මුදල් උපයෝගී කරගන්නවා ඇති. ඒක ඒ කිරීම තුලින් වරදක් සිදු වෙන්නේ නැහැ. ඒ වුණාට යම්කිසි මුදලක් එකතු කරලා තිබෙන්නේ නීති විරෝධී ක්‍රමවේදයකට නම් එතකොට මුළු ජාත්‍යන්තරයෙන්ම ඒ පිළිබඳව යම් නීති රීති තියෙනවා. ඒවා තුලින් ඒ ප්‍රශ්නයට අපිට මේ ඒ ආයත විරුද්ධව කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ වුණාට මෙතනදී මම හිතන්නේ නමක් තිබිච්ච ගමම්ම අපිට නිගමනයටපත් වෙන්න බෑ. අපි දැක්කා මීට පෙරත් පැනමා පේපර්ස් කියලා තිබුණා. දැන් පැන්ඩෝරා පේපර්ස් තියෙනවා. තවත් පේපර්ස් එක කාලවල වලට එන්න බැරිත් නැහැ. සමහර රටවල් වල ආයෝජනයේ පුංචි රටවල් හරහා දැවැන්ත ආයෝජන සිදු වෙන අවස්ථාවල් තිබෙනවා. ලෝකයේ දියුණුව රටවල් වලට එහෙම සිදු වෙලා තියෙනවා. අපි ඒ ගැන හොඳට තොරතුරු අධ්‍යයනය කරලා තියෙනවා. ඒ කෙසේ වුණත් මම හිතන්නේ යම්කිසි පුද්ගලයෙකුට විරුද්ධව චෝදනාවක් තිබෙනවා නම් ඒ චෝදනාව ගැන මේ කටයුතු කිරීමට ඒ රජයට මේ නීති රීති තිබෙනවා. ඉතින් මම හිතන්නේ දැනටමත් මේ පැන්ඩෝරා පේපර්ස් පිළිබඳව අතිගරු ජනාධිපතිතුමත් නියෝගයක් කරලා තිබෙනවා බ්‍රයිබරි කමිෂන් එකට ඒ පිළිබඳව සොයා බලන්නේ කියලා. ඉතින් ඒ වගේ ඒ නීති මේ රාමුව තුලින් කටයුතු කිරීම මම හිතන්නේ හැමෝටම හොඳයි. මොකද එතනදී යම්කිසි වැරද්දක් සිදු වෙලා තියෙනවා නම් කාගෙන් හරි ඒ පිළිබඳව අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ වුණාට සමහර විට අපි තේරුම් ගත යුතු දේ තමයි යම්කිසි පුද්ගලයෙකුගේ නම තිබුණ පමණින් අපිට ඒ පුද්ගලයාට විරුද්ධව යම්කිසි දෙයක් කියන්නටවත් ඒක වැරදි කියලාවත් කියන එක සමහර වෙලාවට සාධාරණයෙන් තොර වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි හිතන්නේ මේ පිළිබඳව විග්‍රහ කිරීම ඉතාමත් වැදගත්. ඒ විග්‍රහය කිරීමෙන් පසුව ඒක එක්කෝ ඒ කතාව සනාථ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කතාවේ යම්කිසි තත්ත්වයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒක වැරද්දක් සිදු වෙලයි කියලා. එහෙම සිදු වුණා නම් කටයුත්තක් කරන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව මූලික දේ තමයි සොයා බැලීම. ඒ සොයා බැලීම දැන් කරන්නට කියලා මේ උපදෙස් ලබා දීලා තිබෙනවා ඒ නිසි ආයතනයේට. ඉතින් ඒ නිසි ආයතනයේ කටයුත්ත තුලින් අපිට මම හිතන්නේ විස්තරයක් ඊට පස්සේ ඉදිරි කාලයේදී ලබා ගන්නට පුළුවන් වේවි. අපි කාල වේලාව නියමාකාරයෙන්ම කළමනාකරණය කරන්න උත්සාහ කරනවා. තව එක ප්‍රශ්නයකටයි ඔබට අවස්ථාව ලැබෙන්නේ. අතරතුරේ පොදු ප්‍රශ්නයක්. සාමාන්‍ය මහ ජනතාවට නිතරම දේශපාලන වේදිකාවේ නැගෙන තර්කයක් තමයි මේ සල්ලි අච්චු ගගහ ජීවත් වෙනවා අපේ ආර්ථිකය එහෙමයි කියලා. ඒකට ආණ්ඩුවක් ඕනද වගේ දේවල් නිතරම කියවෙනවා. මේක රජයේ මූල්‍ය උපදේශකයාගේ තනතුර දරන ශ්‍රී ලංකා මහ බැංකුව කොහොමද මේ ප්‍රශ්නය දකින්නේ? මේක ලෝක ප්‍රවණතාවයක් විදිහට ආර්ථික විද්‍යාවෙන් අපි ඉගෙන ගන්නවා. අපි දැනගන්න කැමති මේ පිළිබඳව සාමාන්‍ය මහ ජනතාවට පැහැදිලි කරලා දීමට හොඳම අවස්ථාව මේ අධිපතිතුමනි ජනමාධ්‍ය නියෝජිතයන් 40කට අධික ප්‍රමාණයක් මේ වෙලාවේ ඔබතුමාව හුඟක් දෙනවා. මෙතනදී කිංස්ලි අපි මුලින්ම කියව යුතු දේ තමයි සාමාන්‍ය වශයෙන් මුදල් වැඩිපුර අච්චු ගැසීමක් නොතින්. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් රජය විසින්
ඒ රජයේ තිබෙන මේ මහ බැංකුවට වැඩිපුර භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ කියලා ඉල්ලීමක් කරන අවස්ථාවලදී සමහර විට ඒ රටේ උද්දමනය වැඩිවීමේ ප්‍රවණතාවය තියෙන්නට පුළුවන්. ඒකට ඒකෙන් කියවෙන්නේ නැහැ ඒක කරපු ගමන්ම ඒක සිදු වෙයි කියලා. අනිකුත් සාධක ගැනත් අපි බලන්නට අවශ්‍යයි. අනිකුත් සාධක දැන් මෙතනදී අපිට පෙනී යන්නේ රටේ ආර්ථිකමය වශයෙන් යම් පීඩනයකට ලක් වෙලා ආර්ථිකයේ යම් සංකෝචනයක් සිදු වෙන අවස්ථාවක එතකොට මුදල් වැඩිපුර අච්චු ගැසීම සිදු වුණොත් ඒකෙන් වෙන විපාක සම්පූර්ණයෙන්ම වෙනස් සාමාන්‍ය වෙලාවක කෙරුවට වඩා. ඉතින් ඒ නිසා තමයි මම දැක්කා සමහරක් ආර්ථික විශේෂඥයන් කියන පුද්ගලයොත් සමහරක් වෙලාවට වැඩි ආර්ථික විශේෂ පිළිබඳව දැනුමක් නැති වුණත් අර කියන කතාවල් අහලා කියන පුද්ගලයන්ොත් ඒක කියනවා දැන් ඔන්න උද්දමනය වැඩි වෙයි කියලා. අත් වශයෙන්ම මුදල් වැඩිපුර ට්‍රෙෂරි බිල්ස් හැටියට නිකුත් කළත් අපේ රටේ උද්දමනය එහෙම වැඩිවීමක් සිදු වෙලා නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාවේදී මහ බැංකුවෙන් කියලා තියෙන ඒ කතාව අපිට විශ්වාස කරන්න සිදු වෙනවා. මොකද එහෙම උද්දමනයක් සිදු වෙලත් නැහැ. අනිත් එක ඒ తত্ত্বය වැඩි වුණත් තවම ඒ ප්‍රශ්නයක් මතුවෙලා නැත්තේ ආර්ථිකයේ යම්කිසි සංකෝචන තියෙන නිසා. ඒ වුණාට ඒ අවධානම තියෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපිත් ඒ ගැන සාකච්ඡා කරලා තිනවා. අපේ මේ එලි දැක්වීමෙත් අපි ඒක ගැන කතා කරලා තිනවා. ඒ එලි දැක්වීම අනුව අපිටත් වගකීමක් තියෙනවා. ඒ තත්වයෙන් බැහැරට යන අවස්ථාවකදී නැවත ආර්ථිකය සාමාන්‍ය තත්වයකට යනකොට මේ වැඩිපුර තිබෙන ඒ බිල්පත් භාණ්ඩාගාර බිල්පත් අඩු කර ගැනීමට කටයුතු කරන්නත් අවශ්‍යයි. මම මුලින්ම කිංස්ලි මහත්මයා කියපු ඒ උදාහරණය ගත්තොත් මේ ශෛල්‍ය කර්මය කරන දොස්තර මහත්මයා පපුව කපනකොට මතක තියාගත යුතු දේ තමයි නැවත මහන්නත් ඕනේ කියන එක. ඉතින් මහාන වෙලාවකුත් එයි. ඉතින් මහාන වෙලාවකදී නැවත ඒ පපුව මහාන වෙලාවේදී තමයි මුදල් අච්චු ගැසීම නැවත වරක් අඩු කර ගැනීමේ ඒ ක්‍රමවේදය. ඉතින් ඒ ක්‍රමවේදයත් හරි වෙලාවට කරන්නට අවශ්‍යයි. මහ බැංකුව හැටියට අපි ඒක කරන්න සූදානම්. ඒ අවශ්‍ය වෙලාවට උද්දමනය වැඩි නොවන විදිහට ඒක කිරීමට මෙවලම් තිබෙනවා. ඒ මෙවලම් පාවිච්චි කරන්නට ඒ හරි වෙලාව මහ බැංකුවේ සිටින ආර්ථික විශේෂඥයන් ඒ උපදෙස් ලබා දෙවි. එහෙම ලබා දෙනකොට අපි ඒක කරන්නටත් බලාපොරොත්තු වෙනවා. හොඳයි අපි පැයකුත් විනාඩි 23ක් කතා බහ කරලා තියෙනවා. අපි තමුන්නාන්සලට ආරාධනා කරනවා මේ රටේ සාමාන්‍ය මහ ජනතාවට ඒ වගේම මාධ්‍ය ආශ්‍රය කරගන්නා වූ ජාත්‍යන්තර මාධ්‍යයට මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය වලට තොරතුරු ලබා ගන්නට නිවැරදි තොරතුරු වාර්තා කරන්නට මේක අවස්ථාවක් කරගන්න කියලා. අද කතා බහට සම්බන්ධ වෙච්ච සියලුම ඒ සඳහා අවශ්‍ය වෙන ලේඛනයන් අපි ඔබතුමන්ලාගේ වෙබ් අඩවි වලට සමාවෙන WhatsApp සමූහය හරහා දැන් හොමාරු කරගන්නවා. ඒ අතරතුරේදී ඔබට අපට යමක් අවශ්‍ය නම් මහ බැංකුව සරහා සම්බන්ධීකරණය කරගන්න අදාළ නිලධාරීන් හරහා අපි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සම්බන්ධීකරණය ගොඩනගා ගන්න සූදානම්. අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමාට මේ ස්ථානයට පැමිණීම ගැන සහ අපේ ආරාධනාව පිළිගැනීම ගැන මහ ජනතාවට තොරතුරු කියන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති KMM සිරිවර්ධන මහත්මයා, ඒ වගේම TMJYP ප්‍රනාන්දු මහත්මිය, NWGRD නානයක්කාර මහත්මිය, වගේම ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහත්මයා කියන සියලු දෙනාට නිලධාරීන් සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. සම්බන්ධීකරණය ගොඩනගපු දර්ශනී ඒ වගේම අමිල බොහොම ස්තුතියි ඔබේ අවස්ථාව අපිට ලබා දීම ගැන ඔබේ කාලයට අපි සියලු දෙනාට සමුදෙනවා. අනාගතයේදී මේ හා සම්බන්ධව පැන නැගෙන ඕනෑම සටහනක් එහෙම නැත්නම් ප්‍රශ්නයක් අප වෙත යොමු කරන්න. අපි අධිපතිතුමාගේ කාරුණික භාවය ගැන තක්සේරුවක් තියෙනවා අපිට. ඒක නිසා අපි අනාගතයේදී ඒ සියලු තොරතුරු රට වෙනුවෙන් නිවැරදි තොරතුරු වාර්තා කරන්න ඔබට අවස්ථාව ලබා දෙන්න සූදානම්. අපි සමුගමු අනාගතයේදී නැවතත් කාලීන මාතෘකාවක් සමග හමු වෙන බලාපොරොත්තු වෙමි. මම කිංස් රත්නායක. අයබෝවන්.